Assalamualaikum warahmatullahi wabarakatuh. Innal hamdalillah nahmaduhu wa nasta'inuhu wa nastaghfiruhu wa na'udzu billahi min shururi anfusina wa min sayyiati a'malina may yahdihillahu fala mudilla lahu wa may yudlil fala hadiya lahu wa asyhadu an la ilaha illallah wahdahu la syarika lahu wa asyhadu anna muhammadan abduhu wa rasuluhu amma ba'd. මුළු විශ්වතලයේම මව පරිපාලනය කරන්නා වූ सर्व බලධාරී सर्व පවිත්‍ර උත්තරීතර එකම දෙවියන් වන විශ්වාධිපති අල්ලාහ් රබ්බුල් ආලමීන්ට සියලු ප්‍රශංසා හිමි වේවා. රහ්මතුල් ලිල් ආලමීන් නම් මිහි පිට සුරතුර ආලෝකයේ ප්‍රතිමූර්තිය වූ අපනබි නායක මුහම්මද් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට එතුමාණන්ව සැබෑ ලෙසින් අනුගමනය කරන සියලුම මුස්ලිම් ජනතාවටත් අල්ලාහගේ කරුණාව හා දයාව පහළ වේවා. හිතවත් සහෝදර සහෝදරියනි ඔබ සැමට සාමය උදා වේවා. පුණ්‍ය වූ රමලාන් මාසයේදී අල්ලාහ් රබ්බුල් ආලමීන්ගේ පිවිතුරු ඉස්ලාම් දහම ඒ සුවිශේෂතාවයන් ධාර්මික සාක්ෂි සාධක ඔස්සේ සාකච්ඡා කරමින් සිටින අතරතුර අද දින ඉස්ලාම් දහමේ තවත් සුවිශේෂතාවයක් වශයෙන් සලකනු ලබන වැදගත් කාරණාවක් පිළිබඳව කතා කිරීමට මා අදහස් කරනවා. ඉස්ලාම් දහමේ වැදගත් තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි ඉස්ලාම් තුල හුදෙක්ම වත්පිළිවෙත් ඇදහිලි යාඥා කටයුතු පමණක් ඉස්ලාම් දහම දෙවියන් වෙත සමීප කරවීමේ කරුණු වශයෙන් නොසලකා ඊට අමතරව මානව හිතවාදීව මානව දයාවෙන් යුතුව මිනිසාට අප විසින් සිදු කරනු ලබන්නා වූ සත්කාරයන් පවා ඉස්ලාම් දහම තුල යාඥාවක්සේ වත්පිළිවෙතක්සේ සලකමින් ඒ සඳහා කුසල් පිරිනමනු ලැබීම ඉස්ලාම් දහම තුල පවතින සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් අපි දකිනවා. සාමාන්‍යයෙන් ආගම්වල අපි දකින දෙයක් තමයි දෙවියන් විසින් යාඥාවක් වශයෙන් සලකනු ලබන්නේ දෙවියන්ටම සිදු කළ යුතු යම් යම් ආධ්‍යාත්මික කරුණු කාරණාවන්. ආධ්‍යාත්මික ඉරියව්වන්, ආධ්‍යාත්මික උද පූජාවන්, ආධ්‍යාත්මික යාඥාවක් තමයි දෙවියන් වෙතට අප සිදු කළ යුතු යාඥාවක් වශයෙන් සලකනු ලබන්නේ. වත්පිළිවෙතක් වශයෙන් සලකනු ලබන්නේ. නැතහොත් නැමදුම් කටයුත්තක් වශයෙන් සලකනු ලබන්නේ. ඉස්ලාම් දහම තුල එවැනි නැමදුම් කටයුතු විවිධ කරුණු තිබෙනවා. සලාතේ යෙදීම, උපවාසයේ රැකීම, හජ් වන්දනාව කිරීම, සකාතේ නැමැති අරමුදල අපි නිසි පරිදි ගෙවීම, සෙබියන්ව දිකර කිරීම, परिशुद्ध වූ අල් කුර්ආනයේ පාරායනා කිරීම, දෙවියන් වෙත ප්‍රාර්ථනාවන් කිරීම, දෙවියන්ගේ නාමයන් මෙනෙහි කිරීම, බාරයන් තැබීම, දිවුරුම් නිවැරදි පරිදි ඉටු කිරීම යනාදී වශයෙන් විවිධ වත්පිළිවෙත් ඉස්ලාම් දහමත් හඳුන්වා දී තිබෙනවා. නමුත් එයින් පමණක් සීමා නොවි මානව දයාවෙන් යුතුව අප විසින් සිදු කරන යම් යම් කටයුතු සමාජ සත්කාරය පවා ඉස්ලාම් දහම තුල හුදෙක්ම පින්කමක් වශයෙන් පමණක් නොසලකා එය අනෙකුත් යාඥාවන්ට සමානව යාඥා කටයුතු මෙන් සලකනු ලබන විශේෂත්වයක් ඉස්ලාම් දහම තුල තිබෙනවා. අනෙකුත් ආගම්වල යම් යම් වත්පිළිවෙත් පමණක් යාඥා කටයුතුසේ සලකනකොට ඉස්ලාම් තුල මානව දයාවෙන් කරනු ලබන සමාජ සත්කාරයන් පවා දෙවියන් වෙනුවෙන් අපි සිදු කරන යාඥාවක් වශයෙන් වත්පිළිවෙතක් වශයෙන් නැමදුම් කටයුත්තක් වශයෙන් සැලකීම අපි දකිනවා. ඉස්ලාම් දහම කියන්නේ සාමූහිකව සමාජ අන්තර් සම්බන්ධතා පවත්වාගෙන අපි ජීවත් විය යුතු ජීවන මාර්ගයක් පිළිබඳව අපට උගන්වා දෙන නිසා ඉස්ලාම් තුල මෙම මානව දයාව ප්‍රායෝගිකව අපි ක්‍රියාත්මක කරවලා ඒ දෙවියන්ට කරනු ලබන්නා වූ යාඥාවක් වශයෙන් සලකලා අපි අපේ ජීවිතයේ ඒවා සාර්ථකව ක්‍රියාත්මක කළ යුතුයි කියලා ඉස්ලාම් දහම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා වෙනම පින් අපට ලැබෙනවා. ඒ සඳහා ලැබෙන පින් ඉස්ලාම් දහම තුල දෙවියන් වෙතට අපි ඍජුවම සිදු කරන යම් යම් වත්පිළිවෙත් වලට ලැබෙන පින් හා සමානව ඉස්ලාම් දහම ලබා දීම මෙම දහම තුල අපි දකින සුවිශේෂී ලක්ෂණයක් කියන එකට කදිම උදාහරණයක් වශයෙන් අපට දක්වන්නට පුළුවන්. උදාහරණයක් වශයෙන් පවසනවා නම් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා සහීහුල් බුහාරි වල 10 වන හදීසේ පළවෙනි වෙලුමේම මේ හදීසේ ඔබට දකින්නට පුළුවන්. එක් පුද්ගලයෙක් ඇවිත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගෙන් විමසනවා යා රසූලල්ලාහ් අල්ලාහගේ ධර්ම දූතයාණනි අයුල් ඉස්ලාමි අෆ්ලල් ඉස්ලාම් දහමේ විශිෂ්ට ක්‍රියාව කුමක්ද කියලා අහනවා. ශ්‍රේෂ්ඨතම ක්‍රියාව කුමක්ද කියලා අහනවා. නැත්නම් සුවිශේෂී ක්‍රියාවන් මොනවද කියලා අහනවා.
අහනකොට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඊට පිළිතුරු දෙනවා මන් සලිමල් මුස්ලිමූන මින් ලිසානිහි වයදිහි. සැබෑ මුස්ලිම්වරයෙක් වන්නේ නැත්නම් ඉස්ලාම් ධර්මයේ විශිෂ්ටතම ක්‍රියාව වන්නේ තවත් මුස්ලිම්වරයෙකුට යම් මුස්ලිම්වරයෙක් අතින් හෝ දිවෙන් කිසිදු හිංසාවක් සිදු නොකර සිටීම. එයයි ඉස්ලාම් තුල තිබෙන පුණ්‍යතම කටයුත්ත. දෙවියන්ට කැමැතිම ක්‍රියාව. යහපත් ක්‍රියාවල අති උතුම් ක්‍රියාව, අති ශ්‍රේෂ්ඨ ක්‍රියාව වශයෙන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දකිනවා. ඔබ මුස්ලිම්වරයෙක් නම් තවත් මුස්ලිම්වරයෙකුට කිසිදු විපතක් සිදු කරන්න එපා. කිසිදු හානියක් සිදු කරන්න එපා. ඔබේ අතින් සිදු කරන්නත් එපා. ඔබේ දිවෙන් සිදු කරන්නත් එපා. තවත් මුස්ලිම්වරයෙක් ගැන වැරදි කියලා, ඕපාදූප කතා කරලා, දොස් පවරලා, විවේචනය කරලා, අපවාද නගලා ඒ මුස්ලිම්වරයාට ඔබේ දිවෙන් ඔබ අයහපතක් සිද්ධ කරන්නට එපා. නැත්නම් මේ මුස්ලිම්වරයාට ඔබ පහර දීලා, එසේ නැත්නම් යම් පිරිසක් එකතු කරගෙන කුමන්ත්‍රණය කරලා යම්කිසි ආකාරයක හානි කිරීමක් ඔබේ අතින් ඔබේ සහෝදර මුස්ලිම්වරයාට සිදු කරන්න එපා කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසා තිබෙනවා. මෙයින් අදහස් කරන්නේ මොකක්ද? ඉස්ලාම් ධර්මයේ ශ්‍රේෂ්ඨතම, එසේ නැත්නම් විශිෂ්ටතම ක්‍රියාව කුමක්ද කියලා ප්‍රශ්න කරනකොට දෙවියන් නැමදීම, උපවාසයේ යෙදීම, හද් වන්දනාවේ යෙදීම යනාදී කරුණු කාරණා පෙළගස්වනවාට වඩා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පෙළගස්වා තිබෙන කාරණාව මොකක්ද කියලා බලන්න. තවත් මිනිස්සෙකුට අයහපතක් සිදු නොවිය යුතුයි. ඔබේ අතින්, ඔබේ දිවින් සිදු නොවිය යුතුයි. එසේ ඔබ සිටිනවා නම් ඒ තමයි ඉස්ලාම් ධර්මයේ තිබෙන අතිවිශිෂ්ටතම ක්‍රියාව වශයෙන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසා තිබීම අති විශාල මානව දයාවක් එම නබි වදන තුල අපි දකිනවා. එය යාඥාවක් වශයෙන්, එය පින්කමක් වශයෙන්, තවත් පුද්ගලයෙකුට ඉරිහැරයක් නොවි ජීවත් වීම ඉස්ලාම් ධර්ම වත්පිළිවෙතක් වශයෙන් සලකනවා. නිකම්ම ඕවදනක්සේ අනුශාසනාවක් ලබා දීලා ඒ පුද්ගලයා කැමැතිනම් මේම කරන්න, කැමැතිනම් නොකර ඉන්න කියලා පොදු අනුශාසනාවක් පවසනවාට වඩා ඉස්ලාම් ධර්ම බර තබලා ඒ ඔබ දෙවියන්ට කරන යාඥාවට සමානව සලකන්න කියලා ඉස්ලාම් ධර්ම පැවසීම තුළින් එක් මුස්ලිම්වරයෙක් සලාතේ නිසි පරිදි යෙදෙනවා නම්, සලාතේ ඉටු කරනවා නම්, උපවාසයේ රකින්නවා නම් ඒ මුස්ලිම්වරයාගේ අතින් තවත් මුස්ලිම්වරයෙකුට කිසිදු විපතක් සිදුවන්නට බෑ. ඔබ සලාතේ ඉටු කරලා සැබෑ මුස්ලිම්වරයෙක් වන්නට බෑ. ඔබ සලාතේ ඉටු කරලා දෙවියන් වෙතට ලංවීම අපේක්ෂා කරන වාසේ තවත් සහෝදර මුස්ලිම්වරයෙක්ට ඔබ කිසිදු විපතක් සිදු නොකර දෙවියන්ගේ ලංවීම බලාපොරොත්තු වන්න කියලා ඉස්ලාම් මානව දයාව ප්‍රායෝගිකව මිනිසා සතුව ක්‍රියාත්මක කරන්න කියලා ඉස්ලාම් අපට අනකර තිබෙනවා. මේ මිනිසුන් සමාජයක් වශයෙන්, සමූහයක් වශයෙන් ජීවත් වෙන විට තවත් මිනිසෙකුට හානියක්, කරදරයක් නොවි ජීවත් වීම සඳහා වූ පරිසරය ඉස්ලාම් ධර්ම සකසා දෙනවා. ඒ සකසා දෙන්නේ උදෙක්ම අනුශාසනාවකින් නෙවෙයි, ඒ යාඥාවක් කොට සලකන්න කියලා ඉස්ලාම් ධර්ම පවසා තිබීම අපි දකිනවා. තවත් නබි වදනක්, ඒ නබි වදනටම සමාන තවත් නබි වදනක් සහී මුස්ලිම් වල 57 වන අංකය යටතේ වාර්තා වෙනවා. ඉන්න රජුලන් සාල රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අයියුල් මුස්ලිමීන ඛෛරා. නබිවරයාණන් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙත පුද්ගලයෙක් පැමිණ අහනවා, අල්ලාහගේ ධර්ම දූතයාණනි, මුස්ලිම් වරුන්ගෙන් විශිෂ්ට පුද්ගලයා කවුද? ශ්‍රේෂ්ඨ පුද්ගලයා කවුද? ඒ අවස්ථාවේදී නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා මන් සලිමල් මුස්ලිමූන මින් ලිසානිහි වයදිහි. තවත් මුස්ලිම් වරයෙකුට තම දිවෙන් හා අතින් හිංසනයක් සිදු නොකර සිටින පුද්ගලයා තමයි මුස්ලිම් වරුන් අතර ශ්‍රේෂ්ඨතම පුද්ගලයා වන්නේ කියලා. මුස්ලිම් වරුන්ගෙන් සුබ ශ්‍රේෂ්ඨත්වයට පත්වන්නට නම්, ඔබ විශිෂ්ට පුද්ගලයෙක් පත්වන්නට නම්, ඔබ දෙවියන් හමුවේ මුස්ලිම් යන නාමයෙන් උසස් භාවයක් ලබන්නට නම් ඔබ තවත් පුද්ගලයෙක්ට කරදරයක් නොකර ජීවත් විය යුතුයි කියන එක ඉස්ලාම් ධර්ම පැවසීම තුළින් ඉස්ලාම් මානව හිතවාදය, සමාජයට අප විසින් සිදුවිය යුතු යහපත, සමාජයට අපි සිදු කළ යුතු යහපත පුණ්‍ය කටයුත්තක් වශයෙන් සලකා තිබීම අපි ඉතාමත් සරලව පහසුවෙන් මේ තුලින් වටහා ගන්නට පුළුවන්. මුස්ලිම්වරු එහෙමයි ජීවත් වන්නට ඕන. ඔබේ අසල්වැසියාට ඔබෙන් කිසිදු විපතක් සිදුවන්නට බෑ. ඔබේ සහෝදරයාට ඔබ විසින් කිසිදු විපතක් සිදුවන්නට බෑ. ඔබ තවත් කෙනෙකුට කරදරයක් නොවි, ඔබ තවත් කෙනෙකුට හිංසනයක් නොවි, ඔබ අසල වාසය කරන පුද්ගලයාට ඔබ වාසනාවන්ත පුද්ගලයෙක් වන්නට ඕන. කිසිදු කරදරයක් නැති මෙවැනි පුද්ගලයන් අප සතුව ජීවත් වෙනවා නම් මේ පුද්ගලයන් එක්ක අපි ජීවත් වීම වාසනාවක් කියලා අනිත් අය හිතන්නට ඕන. එවැනි මට්ටමක් තමයි ඉස්ලාම් ඔබ තුලින් බලාපොරොත්තු වන්නේ. නමුත් අද වර්තමානයේ ප්‍රායෝගිකව අපි ඒව දකින්නේ නැහැ මුස්ලිම් ජන සමාජය තුළ. මුස්ලිම් වරුන්ව පිළිකුල් කරන මට්ටමක තමයි බොහෝ දුරට මුස්ලිම් ජනතාවගේ ක්‍රියාකලාපයන් අද ඒ ක්‍රියාකලාපයන් සැකසී තිබෙන්නේ. මේව වෙනස් විය යුතුයි. අපව බලලා අපි දෙවියන්ට බියබැතිමත් දෙවියන් අදහන ජනතාව වශයෙන්
අපව බලලා අනෙකුත් ජන සමාජ නිවැරදි වන්නට ඕන. අපව බලලා ඒ ජන සමාජයන් අරුම පුදුම ජීවන මාර්ගයක් මේ ජනතාව අනුගමනය කරන්න කියලා ඒ ජනතාව ආකර්ෂණය කරන්නට ඕන. එහෙම තමයි අපේ මුතුන් මිත්තෝ ජීවත් වුනේ. අපේ මුතුන් මිත්තෝ අනුන්ට කරදරයක් නොවි ඔවුන් විසින් අනුන්ට යහපත සිදු කරගෙන ජීවත් වුන නිසා තමයි මේ ලංකාව තුල බහු ආගමික සංස්කෘතියක් අනුගමනය කරන වටපිටාවක් තුල සාමීක සාජීවනය ආරක්ෂා කරගෙන ඒ කාලේ ඉඳලා වසර දහසකටත් වඩා අධික කාලයක් අපි ජාතීන් අතර සමගියෙන් කටයුතු කළේ. ඒ සමගිය අපි දිගින් දිගටම පවත්වා ගත යුතුයි. අලුතින් ඇවිල්ලා සර්වාගමික සමුළු පවත්වලා මේවා කියන්නට අවශ්‍ය නැහැ. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒවා දේශනා කරලා ඉවරයි. ඒ සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් ඉස්ලාම් දහම තුළ අපට පෙන්වා දී තිබෙනකොට ඒව ගැන හිතලා අපි ඊටමත් සහයෝගයෙන් අනේකාට කිසිදු කරදරයක් නොවන ආකාරයට අපි කටයුතු කිරීමට වග බලා ගන්නට ඕන. මේ මුස්ලිම් වරුන්ගේ ලක්ෂණයක් පොදු ගති ලක්ෂණයක් වශයෙන් අපි පවත්වා ගන්නට ඕන. මුස්ලිම් වරයා ගැන පමණක් නෙවෙයි. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මූමින් වරු ගැන. මූමින් කියන්නේ දෙවියන් විශ්වාස කරන අය. මුස්ලිම් කියන්නේ දෙවියන්ට අවනත වූ අය. ඒ වචනේ පරිසමාප්ත අර්ථය දෙවියන්ට අවනත වන්නා මුස්ලිම්. දෙවියන් විශ්වාස කළ පුද්ගලයා මූමින්. දෙවියන්ව විශ්වාස කළ පුද්ගලයාගේ විශ්වාසයේ තිබෙන්නේ සිතේ. දෙවියන්ගේ විශ්වාසය අපි ක්‍රියාවෙන් එළි දක්වන්නේ මුස්ලිම් වරයෙක් වශයෙන්. ක්‍රියාකලාපෙන් අපේ යම් යම් දේවල් හෙළිදරව් වෙනවා නම් මම මුස්ලිම් වරයෙක්. මගේ සිතේ විශ්වාසය තබාගෙන සිටනවා නම් මම මූමින් වරයෙක්. එම තමයි ඉස්ලාම් ධර්මයට මූලික ඒ ප්‍රතිපත්ති විවරණය අපට පහදා දෙන්නේ. ඊමානයේ මනස හා සතු දෙයක්. විශ්වාසයේ මනස හා සතු දෙයක්. සම්බන්ධ දෙයක්. ඉස්ලාම් කියන්නේ ක්‍රියාව හා සම්බන්ධ දෙයක්. අපේ ක්‍රියාවෙන් ඉස්ලාම් පිළිඹු වන්නට ඕන. එතකොට ක්‍රියාවෙන් මුස්ලිම් වරයෙක් අනේකාට කිසිදු අයහපතක් සිදු නොකර සිටින වාසේ මූමින් වරයෙක් පවා තවත් කෙනෙකුට කිසිදු අයහපතක් සිදු නොකර සිටිය යුතුයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. මූමින් කියන්නේ මනස හා සම්බන්ධ දෙයක්. ඔබ මනසින් මූමින් නම් ඔබගේ ක්‍රියාවෙන් මේ ඊමානය ඔබ ප්‍රදර්ශනය කරන්න. ඉස්ලාම් තමයි අපේ ක්‍රියාවෙන් ප්‍රදර්ශනය කළ යුත්තේ. නමුත් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට අපේ විශ්වාසය, අපේ ඊමානය, දේව විශ්වාසය අපට ක්‍රියාවෙන් එළි දක්වන්නට කියනවා. ඇයි එහෙම කියන්නේ? නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එසේ පවසන්නේ මේ දේව විශ්වාසය මානව හිතවාදයට එරෙහි දෙයක් නොවේ කියලා අපි ස්ථාපිත කරලා පෙන්වන්නට ඕන මේ පෘථිවිය තුල. මේ මිහිපිට අපි ඒ ස්ථිර කරන්නට ඕන, තහවුරු කරන්නට ඕන. දෙවියන්ගේ නාමයෙන් විවිධ වැරදි සිද්ධ වෙනකොට මුස්ලිම් කියන්නේ දෙවියන් විශ්වාස කරපු මානවයාට ප්‍රේම කරන ජන සමාජයක් කියන එක අපි තහවුරු කරලා පෙන්වන්නට ඕන. රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ පිළිබඳව පවසනකොට හදීසයක් වාර්තා වෙනවා. ජාමියුත් තිර්මිදි වල 2551 වන හදීස් සංඛ්‍යාවේ වාර්තා වෙනවා. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා වල් මුමිනු දෙවියන් විශ්වාස කළ පුද්ගලයෙක් වන්නේ මන් අමින උන්නාසු වලා දිමායිහිම් ව අම්වාලිහිම්. කවරනම් පුද්ගලයෙකුගේ තවත් පුද්ගලයෙකුගේ ලය ධන දීපල ආරක්ෂා වන්නේද ඔහු තමා සැබෑ ලෙස දෙවියන් විශ්වාස කළ මූමින් වරයෙක්. මම මූමින් වරයෙක් නම් මගේ සහෝදර පුද්ගලයාගේ මගේ සහෝදර ජනතාවගේ දීපල වගේ ජීවිත මා විසින් ආරක්ෂා කරනු ලැබිය යුතුයි. මම සැබෑ ලෙස දෙවියන්ව අදහන පුද්ගලයෙක් නම් මා විසින් තවත් පුද්ගලයෙකුගේ ජීවිත හා දීපල ආරක්ෂා විය යුතුයි. මා විසින් ඔහුගේ දීපල ජීවිත විනාශ නොවිය යුතුයි. දෙවියන් විශ්වාස කළා නම් මම අනුන්ගේ දීපල හා ජීවිත ආරක්ෂා කරන පුද්ගලයෙක් වශයෙන් ජීවත් වන්නට ඕන. පාස්කු ප්‍රහාරයේ සිදු කරපු ත්‍රස්තවාදීන්, අන්තවාදී මානව හිතවාදයට එරෙහිව අත්නෝමතිකව අන්තවාදීව ත්‍රස්තවාදීව කරපු ක්‍රියාව ඉස්ලාම් දහම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ කියන එක මෙම හදීසය තුලින් නබි වදන තුලින් අපට වටහා ගන්නට පුළුවන්. ඔවුන් මූමින් වරුන් වන්නට බෑ. ඔවුන්ගෙන් තවත් පුද්ගලයෙකුගේ ජීවිත හා දීපල ආරක්ෂා වුණේ නැහැ. එසේ ආරක්ෂා නොවුණා නම් ඔවුන් කොහොමද දෙවියන්ව විශ්වාස කළ පුද්ගලයන් වන්නේ? එම නිසා තමයි අපි කිව්වේ ඒ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදීන් සියල්ලෝම මුස්ලිම් වරු නොවේ. IS සංවිධානයට සම්බන්ධ සියල්ලෝම මුස්ලිම් වරු නොවේ කියලා. මේ තමයි නිර්වචනයේ නිර්ණායකයේ මෙම නබි වදනයි. මෙම නබි වදන අපට පවසනවා ඔබ විශ්වාසිකයෙක් නම් ඔබේ සහෝදරයාගේ ධන දීපල ඒ වගේම ජීවිත ඔබ විසින් ආරක්ෂා කරනු ලැබිය යුතුයි. මේ නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වේ මුස්ලිම් වරයෙක්ගේ දීපල ආරක්ෂා කරන්න කියලා නෙමෙයි. මුස්ලිම් වරයෙක්ගේ ජීවිත ආරක්ෂා කරන්න කියලා නෙවෙයි. මුස්ලිම් වරයා යන්නට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලබා දුන් නිර්වචනයේදී සහෝදර මුස්ලිම් වරයෙකුට දිවෙන් හා අතින් හිංසනයක් සිදු නොකළ යුතුයි කියලා පැවසුවා. නමුත් මූමින් වරයාට නිර්වචනය ලබා දෙනකොට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවේ මූමින් වරයාගේ අතින් තවත් පුද්ගලයෙකුගේ තවත් මිනිසෙකුගේ ජීවිත හා දීපල ආරක්ෂා විය යුතුයි.
තවත් මිනිසෙක් කියන්නේ ඔහු මුස්ලිම් වන්නට පුළුවන්, මුස්ලිම් නොවන්නට පුළුවන්. ඔහු මුස්ලිම් වරයෙක් වන්නට අනිවාර්ය නැහැ. මුස්ලිම් නොවුනත් ඔහුගේ ජීවිත හා දේපල ආරක්ෂා වීම සර්ව බලධාරී දෙවියන් විශ්වාස කළ ඒ මානව හිතවාදී ජනතාවගෙන් අපේක්ෂා කරනවා. මේයි ඉස්ලාම් ධර්මයේ සුවිශේෂතාවය. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. හදීසයක සහීහුල් බුඛාරි වල 12 වන අංකයට තේ වාර්තා වී තිබෙනවා. ලා යුමිනු අහදුකුම් අත්තා යුහිබ්බු ලි අඛීහි මා යුහිබ්බු ලි නෆ්සිහි. ඔබ අතුරින් කිසිම පුද්ගලයෙක් මූමින් වරයෙක් වන්නට බෑ. ඔබට කැමැති දේ ඔබේ සහෝදරයාට ඔබ කැමැති වන තුරු ඔබට දෙවියන් විශ්වාස කළ පුද්ගලෙක් බවට පත්වන්නට බෑ. මට යම් කිසි දෙයක් අවශ්‍යයි නම්, මට යම් කිසි වස්තුවක් අවශ්‍යයි නම්, මම ඒට කැමති නම්, මම ඒ ප්‍රේම කරනවා නම්, මම ඒ ධන දේපලම මගේ සහෝදරයාටත් ලැබිය යුතුයි කියලා මම අදහස් කරන්නට ඕන. අද වර්තමානයේ මිනිස් ඝාතන සිද්ධ වන්නේ ඇයි? අද වර්තමානයේ රණ්ඩු දබර සටන් සිද්ධ වන්නේ ඇයි? මේ ඊර්ෂ්‍යාව නිසා. අනුන්ගේ දේපලට, අනුන්ගේ දියුණුවට බාධා කරන්නට යම් පුද්ගලයන් ඉදිරිපත් වීම තුළින් තමයි මේ සියලු අපරාධ සිද්ධ වෙන්නේ. අනුන් දියුණු වීම තවත් පුද්ගලයෙකුට ඉවසා දරා ගන්න බැරි මට්ටමකටපත් වෙලා, මනස කිලිටි වෙලා, මනසින් අපි පිරිහිලා ඉන්නේ මිනිස්සු. ඒ නිසා තමයි නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කිව්වේ ඔබේ ඉතින් ඊර්ෂ්‍යාව තුරන් කරන්නට ඕන. ඔබේ සහෝදරයාට ඔබ ඊර්ෂ්‍යා කරන එක නවත්වන්නට නම් ඔබට ප්‍රිය කරන දේ ඔබේ සහෝදරයාට ඔබ ප්‍රිය කළ යුතුයි. මම කෝටිපතියෙක් වන්නට අදහස් කරනවා නම් ඒ වගේම මගේ සහෝදරයාත් කෝටිපතියෙක් වන්නට ඕන. එහෙමයි අපි හිතන්නට ඕන. මම කෝටිපතියෙක් වන්නට ඕන, මගේ සහෝදරයා මකබෑවිලා ගියත් කමක් නැහැ කියලා හිතන නිසා තමයි අනිත් පුද්ගලයන්ව මරා දාලා ඝාතනය කරලා රණ්ඩු දබර වෙලා ඒ පුද්ගලයන්ගේ දියුණුවන්ට බාධාවන් කරලා මම ඉස්සරහට යන්නට කල්පනා කරන්නේ. එහෙම මානසිකත්වයක් තමයි මේ ජන සමාජය සම්පූර්ණයෙන්ම අඩාල කරවලා, සම්පූර්ණයෙන්ම මානවයාගේ ඒ මිනිසත්කම සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්නේ. එවැනි මානසිකත්වයකින් මුස්ලිම් වරයෙක් සිටින්නට බෑ. ඔබ දෙවියන්ව විශ්වාස කර තිබෙනවා නම්, ඔබ අල්ලාහව විශ්වාස කරනවා නම්, පස්වෙලේ පල්ලියට ගිහින් ඇවිල්ලා යාඥා කළොත් ඔබ අල්ලාහ විශ්වාස කළ පුද්ගලයෙක් වශයෙන් සලකන්නේ නැහැ. අල්ලාහ ඒකටත් කුසල් දෙනවා. පස්වෙලේ යාඥා කරන එකට, උපවාසයට, හජ් වන්දනාවට, එවැනි වත්පිළිවෙත් වලට දෙවියන් විසින් කුසල් ලබා දෙනවා. නොදී සිටින්නේ නැහැ. නමුත් ඒ දේ සිදු කරලා යාඥාවන් ටික මම කරලා ඉවරයි. දැන් මම ගිහිල්ලා ඕනතරම් මිනි මරන්නට පුළුවන්. ඕනතරම් අනුන්ට විපතක් සිද්ධ කරන්නට පුළුවන්. ඕනතරම් අනුන්ගේ දේපල උදුරා ගන්නට පුළුවන්. අනුන්ගේ දියුණුව නැති කරන්නට පුළුවන්. අනුන්ට කුමන්ත්‍රණ කරන්නට පුළුවන්. තවත් කෙනෙක්ව මම විනාශ කරලා මම දියුණුවන්නට පුළුවන් කියලා මම හිතාගෙන මම පස්වෙලේ පල්ලියට ගියා. ඒ දේවල් සිදු කරගෙන මම උපවාසයේ නෝම්බි ඇල්ලුවා. ඒ දේවල් සිදු කරගෙන මම හජ් වන්දනාවේ ගියා. ඒ දේවල් සිදු කරගෙන මම සකාතේ පිරිනැමුවත් අල්ලාහ් තාලා ඒවට කිසිදු කුසලක් ලබා දෙන්නේ නැහැ. හේතුව ඔබ මූමින් වරයෙක් නම් ඔබේ සහෝදරයාගේ, ඔබේ අසල්වැසි ජනතාවගේ අවශ්‍යතාවයන් ඔබ ඉටු කරන්න. එසේ ඉටු කළොත් තමයි ඔබට දෙවියන් ඒ කුසල් ਸਰව සම්පූර්ණයෙන්ම ලබා දෙන්නේ. කතරම් මානව හිතවාදීද කියලා බලන්න. සමාජ සත්කාරය, අනුන්ට අපි තිදු කරන සමාජ සත්කාරයේ උපරිම සමාජ සත්කාරය තමයි මගෙන් තවත් කෙනෙක්ට කිසි විපතක් සිදු නොවීම. ඒ සමාජ සත්කාරයේ ඉස්ලාම අපට මඟ පෙන්වා දී තිබෙන ආකාරය බලන්න. යාඥාවලට, වත්පිළිවෙත් වලට පමණක් කුසල් පිරිනමන අනෙකුත් සියලු කටයුතු දැක්කත් නොදැක්කාසේ සිටින ආගමක් නොවේ ඉස්ලාම ආගම. සියලු ශේස්ත්‍රවල, සියලු කරුණවලදී අවධානය යොමු කරලා, ඒ ගැන බලලා, විමසලා ඉස්ලාම් ධර්ම සෑම දෙයක්ම අපට ඊටමත් සියුම්ව ගණනය කරලා සෑම දෙයකටම අපට මඟ පෙන්වා දී තිබෙනවා. මේ ඉස්ලාම් ධර්මයේ සුවිශේෂී ලක්ෂණයක් වශයෙන් අපි දකිනවා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තවත් හදීසයක සඳහන් කරනවා සහීහුල් බුඛාරි වල 2867 යන අංකයට තේ වාර්තා වී තිබෙනවා. සදකා කිරීම පිළිබඳව පවසනකොට, සදකාවන් කියන්නේ දන් දීම. අපගේ දේපල, අපගේ ධනය, අපගේ මුදල් තවත් පුද්ගලයෙකුට පරිත්‍යාග කරන එක. අවශ්‍යතාවයෙන් පෙළෙන අයට, දුගී දුප්පත් අයට ඒවා පරිත්‍යාග කිරීම තමයි සදකාව කියන්නේ. ඒ සදකාව පිළිබඳව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසාගෙන එනකොට සදකාවන් වශයෙන්, දන් දීම වශයෙන් මොන කරුණු ඉදිරිපත් කරනවද කියලා බලන්න. කල්පනා කරලා බලන්න. සාමාන්‍ය දේවල් කියන්නේ රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා වයුමීතුල් අදා අනි තරීකි සදකා. ඔබ මන්තොටේ පවතින මිනිසෙකුට හානිදායක යමක් තිබෙනවා නම් එය මන්තොටින් ඉවත් කිරීමත් සදකාවක්. එයත් දාන ධර්මයක්. එයත් ඔබ විසින් අනුන්ට ලබා දෙන දන් දීමක්. යනුවෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සඳහන් කරනවා. සාමාන්‍යයෙන්
දන් දෙන්න කියනකොට අපේ ධනයයි අපේ වස්තු සැප සම්පත් දන් දෙන එක ගැන තමයි අපි කතා කරන්නේ. නබිනායකතුමාණන් සදකාවට අලුත් නිර්වචනයක් මේ ලෝකයට ඉදිරිපත් කර දුන්නා. සදකාව කියන්නේ ඒවත් අන්තර්ගතයි. ඒ වගේම ඔබේ ගමන් කරන පාර තොටේ මන් තොටේ ඔබ ගමන් කරන මාපාරේ තවත් මිනිසෙක්ට හානිදායක යමක් තිබෙනවා නම් ද්‍රව්‍යයක් තිබෙනවා නම් ඒ ඉවත් කරන්න. මා පාරේ ගමන් කරනකොට කෙහෙල් එල්ලක් තිබෙනවා. මම ඒට ලිස්සිලා වැටෙන්න ගියා. මම ඒක අහක් කරන්නේ නැතුව මම වැටෙන්න ගියේ එකේ මම බේරුණා 99න් බේරුණා කියලා හිතාගෙන මම යන්න බෑ. මම පාරේ ගමන් කරනකොට මම වැටෙන්න ගිය දේ මම දැකලා මමත් වැටෙන්න ගියා. මේ වගේ තවත් කෙනෙක් වැටෙන්නට පුළුවන් කියලා ඒ කෙහෙල් එල්ල අපි එතනින් ඉවත් කරන්නට ඕන. ඇණයක් තිබෙනවා. මම වාහනයක ගමන් කරා. මාගේ මෝටර් සයිකලේ ටයරය පංචර් කරා. ඒ ඇණය. එසේ ටයරය මගේ හුලං යන තරමට ඒ ඇණය තිබුණා නම් ඒ වගේම තවත් පුද්ගලයෙකු මා පසුපසින් එනකොට මේ වගේම දෙයක් සිද්ධ වන්නට පුළුවන් නේ කියලා මම සුපරීක්ෂාකාරීව එවැනි හානිකර ද්‍රව්‍ය තිබෙනවා නම් ඒවා මන් තොටෙන් ඉවත් කරන්නට ඕන. ලොකු ගලක් තිබෙනවා මා මාර්ගේ. අහක බලන් යන කෙනෙක් ඒ ගල නොදුටුවා නම් ඔහු ඒ ගලට ඇප්පිලා වැටලා මැරෙන්නත් පුළුවන් කියලා යමෙක් හිතනවා නම් ඒ ගල ඉවත් කරන්නට ඕන. මේ ආකාරයෙන් විවිධ අපේ ගමනාගමනයට හානිදායක වන අපට හානි කරන යම්කිසි වස්තුවක් මන් තොටේ තිබෙනවා නම් එය ඉවත් කිරීම සදකාවක් වශයෙන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. සාමාන්‍යයෙන් සදකාවක් කියලා නබිනායකතුමාණන් නැවතුනේ නැහැ. ඒ සදකාවක් මොන වගේ මට්ටමකින්ද අපි සැලකිය යුතුයි කියලා තවත් හදීසයක සඳහන් කරනවා. සහීහුල් බුහාරි වල 51 වන හදීස් සංකේ යටතේ වාර්තා වෙනවා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා දේව විශ්වාසය අල් ඊමාන් දේව විශ්වාසය ශාකාවන් 70කට වඩා අධිකව පවතිනවා. අල් ඊමානු බිලුන් වසබීන අව බිලුන් වසිතුන සුබා ඊමානය කොටස් 60කටත් වඩා 70කටත් වඩා වැඩියෙන් විහිදී තිබෙනවා. ඊමානයේ ප්‍රධානතම කොටස් 6ක් තිබෙනවා. අංග 6ක්. අල්ලාහ් ගැන විශ්වාස කිරීම, ආමන්තු බිල්ලාහ් ව මලායිකතිහි සුරදූතවරු ගැන විශ්වාස කිරීම, වකුතුබිහි දේව ධර්ම ග්‍රන්ථ ගැන විශ්වාස කිරීම, ඒ වගේම නබිවරු ගැන විශ්වාස කිරීම, අවසාන දිනය ගැන විශ්වාස කිරීම, වල් කද්රි ඛෛරිහි ව ශර්රිහි මිනල්ලාහි තාලා දෛවය ගැන විශ්වාස කිරීම, අපේ හොඳ නරක සියල්ලක්ම දෛවයට අනුව තමයි සිද්ධ වන්නේ කියලා විශ්වාස කරන එක ඉස්ලාම් දාමේ මූලික ඊමානයේ අංග 6. ඒ තමයි අත්තිවාරම ඊමාන් වල. දේව විශ්වාසයේ අත්තිවාරම වශයෙන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන්නේ. ඒ අත්තිවාරම් 6ක් තිබුණාට තවත් හදීසයක 7ක් කියලා සඳහන් වෙනවා. වල් බාසි බාදල් මවුත් මරණයට පසුව නැවත නැගිටවනු ලැබීම ඊමානයේ ප්‍රධානතම අංගයක් බවට වශයෙන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දෙකට බෙදා තිබෙනවා. එක හදීසයක වල් යෞමිල් ආඛිර අවසාන දිනය ගැන විශ්වාස කිරීම තුල ඒ වල් බාසි බාදල් මවුත් කියන එක එකතු කරලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. තවත් හදීසයක ඒ වෙනම අංගයක් මේ වෙනම අංගයක් වශයෙන් අපි විශ්වාස කිරීම ගැනත් නබිනායකතුමාණන් පවසනවා. ඒ ඊමානයේ අංග 6 හෝ අත ප්‍රධාන අත්තිවාරම නම් ඒ ඊමානයේ ශාඛාවන් 60කට වඩා විහිදී තිබෙනවා. 70කට වඩා විහිදී තිබෙනවා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ පිළිබඳව පවසනකොට පළවෙනි දේ එහින් උතුම් දේ වශයෙන් සලකන්නේ ෆා අෆ්ලලුහා කවුලු ලා ඉලාහා ඉල්ලල්ලාහ්. එහින් උසස්ම දේ විශිෂ්ටම දේ වන්නේ නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් නොමැති බව අපි විශ්වාස කරන එක. ඒක දේව සංකල්පය, ඒක දේව වාදය, තෞහීද් ප්‍රතිපත්තිය, එකම දෙවියන් තමයි මේ ලෝකයට සිටින්නේ, වෙන දෙවි කෙනෙක් නැතයි කියන විශ්වාසයේ තරයේ අපි සිටින්නට ඕන. ඒ වගේම අදනහා ඉමාතතුල් අදා අනිත්තරීක් එම ඊමාන් විශ්වාසයේ ශාඛාවන් වල අවසාන මට්ටම වන්නේ මන් තොටේ තිබෙන මිනිසාට හානිදායක යමක් තිබෙනවා නම් ඒ එතනින් ඉවත් කිරීම යනුවෙන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. ඔබ මන් තොටේ යනකොට තවත් පුද්ගලයෙක්ට හානි කරන දෙයක් ඔබ දැක්කනම් ඒ ඉවත් නොකර ඔබ ගමන් කරා නම් ඔබේ ඊමානය ශූන්‍යයි. ඔබට ඊමානයම නැහැයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. මේ අයුරින් ඉස්ලාමයේ මූලික ඇදහිල්ලට සම්බන්ධ කරගෙන මානව හිතවාදී ක්‍රියාවන්, සමාජ සත්කාර ක්‍රියාවන් යම් කිසි ආගමක සම්බන්ධ කරලා කතා කරලා තිබෙනවා. කල්පනා කරලා බලන්න. ඔබ මුස්ලිම් වරයෙක්, මූමින් වරයෙක් වන්නට නම් මන් තොටේ තිබෙන මිනිසාට හානි කර දෙයක් එයින් ඉවත් කර දැමිය යුතුයි. එසේ ඔබ අහක බලාගෙන ගියා නම් ඒ දැක්කත් නොදැක්කාසේ නැත්නම් තවත් කෙනෙක් වැටලා ඔළුව පලාගත්තු දෙන් කියලා හිතාගෙන ඔබ ගියා නම්
ඔබ දෙවියන් විශ්වාස කළ පුද්ගලයෙක් නෙවෙයි. ඔබ දෙවියන් විශ්වාස කිරීමටයි මේකටයි තියෙන සම්බන්ධය මොකද්ද? දෙවියන්ව විශ්වාස කරයි කියන්නේ දෙවියන්ගේ බලය, තේජස, මහිමය, දෙවියන්ගේ ගති ලක්ෂණ, ගුණාංග, දෙවියන්ගේ බල පරාක්‍රමය විශ්වාස කිරීම. නමුත් මේ මන්තොටේ හානිකර ද්‍රව්‍යයක් ඉවත් කරනවා කියන්නේ මිනිසෙක්ට හානි නොවන දෙයක් ඉවත් කිරීම. නමුත් අභිනායකතුමා මොනවද පැවසුවේ? ඊමානයේ පහළ මට්ටම තමයි ඒ මන්තොටේ තිබෙන දේ ඉවත් කිරීම නම් ඔබ මන්තොටේ හානිදායක දෙයක් ඉවත් කළේ නැත්නම් ඔබ දෙවියන්ගේ බල පරාක්‍රමය නිසි පරිදි විශ්වාස කළෙක් නෙවෙයි. දේව කරුණාව ඔබ නිසි පරිදි විශ්වාස කළේ නැහැ. දෙවියන්ගේ ගති ලක්ෂණ ඔබ නිසි පරිදි විශ්වාස කළේ නැහැ. ඒ දෙවියන්ව අපි නැමදිය යුත්තේ කුමටද යන කිසිදු කාරණාවක් ඔබ හරියට අවබෝධ කරගෙන නැහැ. එසේනම් ඔබ මුස්ලිම් වරයෙක් වන්නට බෑ. ඔබ මුස්ලිම් වරයෙක් වන්නට බෑ. මෙම කරුණ ගැඹුරින් කල්පනා කරලා බලන්න. මිනිසාට හානි කර දෙයක් මන්තොටින් ඉවත් කිරීම දේව විශ්වාසයේ මූලික අංගයක් වශයෙන් ඉස්ලාම් දහම පවසනවායි කියන්නේ මීටත් වඩා මානව හිතවාදී දහමක් ලෝකේ තියෙන්නට පුළුවන්ද? ඊතරම් දුරට මිනිස්යන්ට කරන ක්‍රියාවල යහපත ඉස්ලාම් දහම වැදගත් කොට එය අනිවාර්ය කරුණක් වශයෙන් ඉස්ලාම් වල පමණයි මේ ආකාරයෙන් පවසා තිබෙන්නේ. බොහෝ ආගම් වල පුණ්‍ය කටයුතු පිළිබඳව පවසා තිබෙනවා. මා මේ දැන් කතා කරපු විදියට කොහෙවත් පවසලා නැතුව ඇති. ඒ ආගමේ මූලික හරය මිනිසාට සමාජ සත්කාරය කිරීම, මිනිසාට යහපත කිරීම කියලා කොහේ හරි පවසා තිබෙනවාද? ඉස්ලාම් වල තමයි මේ සුවිශේෂතාවය අපි දකින්නේ. ඒ නිසා මෙය මානව හිතවාදී දහමක් වශයෙන් අපට හඳුන්වා දෙන්නට පුළුවන්. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එම හදීසයේම තවත් තැනක සඳහන් කරනවා වයුඊනු රජුල අලා ධාබ්බතිහි ෆයහ්මිලු අලයිහා යම් පුද්ගලයෙක් එක් පුද්ගලයෙකුව ඔහුගේ වාහනය මත පැටවීමට නැග ගැනීමට උදව් උපකාර කළා නම් එයත් ඉස්ලාම් ධර්මයේ සදකාවක් වශයෙන් සලකනවා. ඒ කාලේ ජනතාව හිටියා ඔවුන්ට වාහන වශයෙන් තිබුණේ අශ්වයෝ, ඔටුවෝ, බූරුවන් වැනි සත්වයින් තමයි ඔවුන්ගේ වාහන වශයෙන් පැවතියේ. අපේ ලංකාවෙත් බරකරත්තේ තිබුණා මෑත ඉතිහාසයේ දක්වාම. එවැනි වාහන තමයි ජීවීන් තමයි සත්වයන් තමයි වාහන වශයෙන් භාවිතා කළේ. එම සත්වයන් මත නැග ගන්නට නම් යම්කිසි අවස්ථාවකදී අශ්වයෙක්ට එසේ නැත්නම් බූරුවෙක්ට ඔටුවෙක්ට ඒ සතාට තරහා යන අවස්ථාවකදී මිනිසාට ඒ සතා පිට නැග ගැනීමට එම සතා උදව් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් හීලෑ කරන සතුන්, හීලෑ සතුන් ඒ සතුන්ව අපි වසඟ කරගෙන ඒ සතුන්ව අපට අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගන්නකොට මිනිසාට උදව් උපකාරයක් කරනවා වක්‍රානුකූලව. අපිට නගින්නට අවශ්‍ය නැහැ. ඒ සතා පහත් වෙලා අපිට නැග ගන්නට අවස්ථාව දෙනවා. තරහා ගිය වෙලාවක කෝපයටපත් වුණ වෙලාවක නැත්නම් මේ සතාගේ තියෙන යම්කිසි ගුණයක් නිසා සමහර අවස්ථාවලදී නගින්නට පිටේ නගින්නට ඉඩ දෙන්නේ නැතුව කරදර කරන්නට පුළුවන්. අශ්වයෙක් වුණත්, ඔටුවෙක් වුණත්, බූරුවෙක් වුණත්, හරකෙක් වුණත් ඒ බාධාව කරන්නට පුළුවන්. එවැනි අවස්ථාවලදී මිනිසාට ගමනක් යන්නට ඕනේ නම් ඒ ගමන සඳහා වාහනයක් වශයෙන් මේ සත්වයාව භාවිතා කරගන්නට උන සත්වයා පිට නගින්න ඕන. ප්‍රථමයෙන් නගින්නට අපහසුතාවයක් තිබුණොත් ඔබ ඒ නොදැක්කාසේ ඉන්නට එපා. ඒ පුද්ගලයාට ඔබ උදව් උපකාර කරන්න. ඒ පුද්ගලයා වේ වාහනේ මත නගින්නට උදව් උපකාර කරන්න. ඔබ අහක බලාගෙන යන්නට එපා. ඔබ කලබලකාරී ලෝකයක ජීවත් වෙනවයි කියලා හිතාගෙන ඔබේ කාලය ඔබට වටිනවයි කියලා හිතාගෙන තවත් පුද්ගලයෙකු ඔහුගේ ගමන සඳහා ඔහු දුෂ්කරතාවයකට පත්වී සිටින මොහොතක ඔහුට අත ඉත දීලා ඔහුගේ ගමන පහසු කරවලා ඔහුට සහාය දීලා ඔබ යන්න කියලා ඉස්ලාම් ධර්ම පවසනවා. එසේ කිරීම සදකාවක්, දන් දීමක් වශයෙන්, දාන ධර්මයක් වශයෙන් ඉස්ලාම් ධර්ම සලකනවා. ඒට හේතුව ඉස්ලාම් ධර්ම සමාජ සත්කාරයේ යාඥාවක් කොට සැලකීම. දැන් සාමාන්‍යයෙන් අපි පාරේ ගමන් කරනකොට පාරේ බයිස්කලයක් පැච්චුණ කෙනෙක් එහෙම නැත්නම් වාහනයක් කැඩුණ කෙනෙක් වාහනේ තියාගෙන කරදරයටපත් වෙලා ඒ වාහනේ නැවත පණ ගන්නවන්නට උත්සාහ දරාගෙන සිටනකොට අපි කවදාරි නැවතිලා මොකද්ද උනේ මහත්තයා වාහනේ පැච්චුණාද ඔබට මේ තල්ලුවක් ඕනද ස්ටාර්ට් කරගන්න එහෙම නැත්නම් මොනවද කරන්නට ඕන ගෑරේජ් එකක් කොයිද තියෙන්නේ කියලා විස්තර ඕනද අපි අහලා ඒ පුද්ගලයාගේ ඒ ගමනට අවශ්‍ය කරන උදව් උපකාරය කරලා එතනින් අපි පිට වෙලා තියනවාද නැහැ දැක්කත් නොදැක්කා වගේ සමහරුන්ගේ නාන්නත් බයයි උදව් අහන්න ගියා නම් වා මොනකටද අපිට උදව් කරන්න ඉන්නේ අපි බලා ගන්නම් කියලා කියයිද කියලා හිතාගෙන සමහර යනවා. එහෙම අපිට සලකන්නට අවශ්‍ය නැහැ. ඉස්ලාම අපට පවසා තිබෙන්නේ මිනිසාට ඔබ උදව් උපකාර කරන්න. ඔබ මුස්ලිම් නම්, ඔබ මූමින් නම්, ඔබ දෙවියන් විශ්වාස කළ කෙනෙක් නම් ඒ පුද්ගලයා කතා කරන්න යන්නේ මොනවද කියලා ඔබ බලන්නට එපා.
ඔබ ඉස්ලාම් වල මඟ පෙන්වා දී තිබෙන නිසා උදව් උපකාරයක් අවශ්‍යද? Can I help you? මම ඔබට උදව් කරන්නද? කොහොමද උදව් කරන්නට ඕන? මොනවද ඔයාලට කෙරෙන්න ඕන? ඔබට හැකියාවක් තිබෙනවා නම් මේ දේ කරන්න. සාමාන්‍යයෙන් කැඩෙන වාහනයක් හොඳටම කඩලා යන්න නරකයි. ඒ උදව්වක් නෙවෙයි, ඒ පිහිටක් නෙවෙයි. ඒ පුද්ගලයාගේ වාහනේ අදා ගන්න. ඒ නැවත පණ ගන්නවන්නට අවශ්‍ය කරන උපකාරය කරලා යන්නට ඕන. වචනකින්වත් ඌට ධෛර්යය දීලා රාත්‍රී වේලාවක ගරාජයක් නැති තැනක වාහනයක් කැඩිලා අතරමඟ සිටනවනම් අඩුම තරමේ වාහනේ ගිහිල්ලා නවත්වන්න පුළුවන් තැනක් ඒ පුද්ගලයාට ඒ තැනක් පිළිබඳව මඟ පෙන්වීමක් ලබා දෙන්න පුළුවන්. මොකද අද වර්තමානයේ මේවා සිද්ධ වෙන්නේ නැහැ. ඒ පුද්ගලයන්ගේ ජීවිත වටනවා. ඒ පුද්ගලයන්ට අවශ්‍ය කරන ඔවුන්ගේ න්‍යාය පත්‍ර ටික ක්‍රියාත්මක කරගෙන අද ජීවත් වෙනවා. අනුන් ගැන හිතන්නේම නැහැ. අනුන්ගේ අවශ්‍යතාවයන් ගැන සලකා බලන්නේම නැහැ. අනුන්ට සිදු කළ යුතු දේවල් මොකක්ද කියලා බලන්නේම නැහැ. අනුන්ට හානි කරන දේවල් නොකර ඉන්න කියපු ආගමක අද වර්තමානයේ මිනිස්සු බලන්නේ බොහෝ දුරට අනුන්ට කරන්න පුළුවන් විපත මොකක්ද කියලා. මට යහපතක් වන්නට අනුන්ට කරන්න පුළුවන් විපත මොකක්ද කියලා කල්පනා කරන තරමට මානසිකත්වයේ උඩු යටිකුරු වෙලා. අපි හැම දෙයක්ම කන පිට සිතන මට්ටමකටපත් වෙලා ජන සමාජය. ඉස්ලාමයේම බලන්න කිව්වේ නැහැ. ඔබ තවත් පුද්ගලයෙකුට ඔහුගේ වාහනේ ගමන් කිරීම සඳහා උදව් උපකාර කරන්න. පුද්ගලයෙක්ගේ ඇඩ්‍රස් එක ලිපිනයක් ඔහුට අතපසු වෙලා ඇති. මේ ලිපිනයට මම යන්න ඕන කොහොමද කියලා කිව්වනම් ඒ පුද්ගලයාව තියාගෙන රවුමක් ගස්සලා 3 wheel එකේ හයර් ටික වැඩි කරගන්න බලනවා සමහර උදවිය. කවුරු හරි පුද්ගලයෙක් ආව නම් ඒ පුද්ගලයාව උත් දැනටමත් අතරමං වෙලා ඉන්න පුද්ගලයාව වෙන අතකට යොමු කරලා ඔහුගේ පොකට්ටුවට ගස් දාන්නේ කොහොමද කියලා කල්පනා කරන මිනිස්සු ජීවත් වෙනවා වර්තමාන සමාජයේ. එහෙම අපි ජීවත් නොවිය යුතුයි. එසේ ජීවත් වෙනවා නම් ඔබ මුස්ලිම් නොවි ජීවත් වන්න. ඔබ ඉස්ලාම් ධර්මයෙන් බැහැර වෙලා ජීවත් වන්න. ඔබ මූමින්වරයෙක් නොවි ජීවත් වන්න. එවැනි පුද්ගලයෝ ඉන්නවා නම් ඔවුන් මුස්ලිම් නෙවෙයි, මූමින් නෙවෙයි. සියලුම මිනිස්යන්ව මානව හිතවාදීව කල්පනා කරලා ඔබ අනුන්ට කරන යහපත යාඥාවක් කොට සලකන දහමක් තුළ ඔබ ජීවත් වන්න. මේ ගැන හිතලා අපි ඊටමත් කරුණා දයාවෙන් අනුන්ගේ දුකට පිහිටවන මිනිසුන් වශයෙන් අපි ජීවත් විය යුතුයි. මෙයයි ඉස්ලාම් ධර්මයේ හරය. ඉස්ලාම් ධර්මයේ මූලික අපේක්ෂාව. ඉස්ලාම් ධර්ම බලාපොරොත්තු වන්නේම මේ දේ තමයි. ඒ නොමැතිව ඔබ හුදෙක්ම ආධ්‍යාත්මික යාඥාවන් තුළ යෙදීමෙන් පමණක් දෙවියන්ගේ කරුණාව දයාව ලබා ගන්නට නම් හීනකින්වත් හිතන්නට එපා. ඉස්ලාම් ධර්මයේ ඔබට අනුමත කරන්නේ නැහැ. ඒ වගේම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා ඔබ පුද්ගලයන් දෙදෙනෙක් අතර සමගියක් ඇති කරවීමට ඔබ වෑයමක් දරනවා නම් එයත් සදකාවක් කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. වෙනත් ආගම්වල මෙසේ පවසා තියෙයිද? කල්පනා කරන්නටම බැරි තත්වයක් තිබෙනවා. සාමාන්‍යයෙන් පුද්ගලයන් අතර සමගිය ඇති කරවන්න කියලා පොදුවේ අවවාද අනුශාසනා දෙන ඒවා තිබෙනවා. ඒවා අපි නැහැ කිව්වේ නැහැ. නමුත් මේ අයුරින් ඔබ එසේ දෙදෙනෙක් අතර සමගිය ඇති කරවීම සඳහා ප්‍රයත්න දරන එක ඔබ දෙවියන්ගේ මාර්ගයේ මිල මුදල් වියදම් කරන සදකා කරන දන් දෙන කුසලක් හිමිවන යාඥාවක් වශයෙන් සලකනු ලබනවායි කියලා යම් කිසි ආගමක සඳහන් කර තිබෙනවාද? ඉස්ලාම් වල සහීහුල් බුහාරි වල ඒ 2867 වන හදීසේම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා යඅදිලු බයිනල් ඉස්නයිනි සදකතුන්. ඔබ දෙදෙනෙකු අතර යහ සමගිය ඇති කිරීමත් සදකාවක් වශයෙන් ඉස්ලාම් ධර්ම පවසනවා. දෙන්නෙක් රණ්ඩු වුණා නම් රණ්ඩු දබර වුණා නම් ඒ දෙදෙනා අතර සමගිය ඇති කරවන්නට අපි උත්සාහ දරිය යුතුයි. ඒ දෙදෙනා අතර ඇති වුණු ප්‍රශ්නේ මොකක්ද කියලා අහලා බලලා ඒවා තේරුම් කරලා දීලා ඒ ප්‍රශ්න निराකරණය කරන්න පුළුවන් විසඳුම් ලබා දීලා ඒ පුද්ගලයන් දෙදෙනාව සමගි කරවන්නට අවශ්‍ය කරන දේවල් අපි සිද්ධ කරන්නට ඕන. නමුත් අපි කවුරුත් මේ හිතන්නේ නැහැ. අපි පාරේ ගමන් කරනකොට පුද්ගලයන් දෙන්නේ ගහ ගන්නවා නම් ඒ ගහ ගන්න පුද්ගලයන් දෙන්නව වළක්වන්න නැතුව රණ්ඩුව බේරලා දෙදෙනාවම සංයමයටපත් කරන්නේ නැතුව අපි වීඩියෝ කරලා Facebook live දාන මිනිසුන් බවට පත් වෙලා ඉන්නේ. හැම දෙයක්ම වීඩියෝ කරලා WhatsApp කරලා ඒ රණ්ඩු වෙන දෙදෙනා සමග අපි selfie ගන්න මිනිසුන් බවට අපි පත් වෙලා ඉන්නේ. එහෙම අපි අහක බලාගෙන සමහරු මෙසේ නොකරුවා. රණ්ඩු වෙනවා මොනවට රණ්ඩු වෙනවද දන්නේ අනුන්ගේ මගුල් වලට මම හොට දාන්න කියලා මගේ ඔළුවට ඒක ගන්න අරකයි කියලා හිතාගෙන සමහරු ඒවා අතපසු කරලා යනවා. එහෙම හිතන්නට බෑ මුස්ලිම් වරයෙක් වශයෙන්. දෙදෙනෙක් රණ්ඩු වෙනවා නම් ඒ රණ්ඩුව මොකද්ද? ඇයි දෙදෙනාම ගහගන්නේ? අපි ගිහිල්ලා දෙදෙනාම බේරුවේ නැත්තම් සමහරලාවට මේ මිනිස් ඝාතනයක් බවට පරිවර්තනය වන්නට පුළුවන්. දෙදෙනා අතරින් කවුරු හරි කෙනෙක් කෝපාවිෂ්ඨ වෙලා ආයුධයක් උස්සලා තවත් කෙනෙක්ට පහර දුන්නා නම් ඒ මිනිස් ඝාතනයක් වුණා නම් මේ ඝාතකයාගේ සම්පූර්ණ පවුලම එයාගේ ළමයි, එයාගේ භාර්යාව, එයාගේ දෙමාපියන් සියලු දෙනාම අනාථ වන තත්වයක් උදා වෙයි.
එවැනි තත්වයක් උදා නොකිරීමට මගේ මැදිහත් වීම සුළු වශයෙන් තිබුණා නම් එවැනි තත්වයක් උදා වීම වළක්වන්නට තිබුණා. ඇයි අපි කරන්නේ නැත්තේ? ඇයි අපේ manussකම නැත්තටම නැති වෙලා ගිහින් තිබෙන්නේ? මේ manussකම නැති වුණු manussකම ඉස්ලාම් දාම ඇති කරවන ඇති බලන්න. ඒ දෙදෙනා අතර ඔබ සමගිය ඇති කරවන්න. ඒ සඳහා ඔබ මැදිහත් වන්න. ඒ පුද්ගලයා යාළුවන් දෙදෙනෙක් තරහා වෙලා ඉන්නවනම් ඒ යාළුවන් දෙන්න තරහා වුණයි කියන එක ඔබ දැනගත්තා නම් එයින් අයුතු ප්‍රයෝජන ගන්න නැතුව හොඳ වෙලාවට මේ දෙන්න තරහා වුණේ මේක තමයි හොඳම අවස්ථාව දෙන්න මමත් ගෙඩියක් කියලා දෙදෙනා අතර තවත් පත්තු කරවලා දෙදෙනා අතර තවත් වෛරය ඇති කරන විදියට වෛරය වර්ධනය කරන විදියට මම ක්‍රියා කරන්නට හොඳ නැහැ. ගිහිල්ලා දෙදෙනාම වෙන වෙනම හම්බ වෙලා මොනවද ප්‍රශ්නේ කියලා අහලා අරයා ගැන මෙයාට හොඳ කියලා මෙයා ගැන අරයාට හොඳ කියලා දෙදෙනාම සමගි කරවන්නට අපි උත්සාහයක් දැරිය යුතුයි. මම තමයි ප්‍රශ්නේ එනවා කවුද වැරදි නොකරන්නේ? එයා ඔයා ගැන හොඳ අදහසකින් ඉන්න එක්කෙනෙක්. ඔයයි එයාට මෙච්චර බනින්නේ. ඔයා හිතන්නට එපා. එහෙම කල්පනා කරන්න එපා. එයා නම් ඔයා ගැන හොඳ අදහසක් තියාගෙන ඉන්නේ කියලා දෙදෙනාම සමගි කරවන්න උත්සාහ දැරිය යුතුයි. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එසේ තමයි ක්‍රියා කළේ. නබි නායක තුමාණන් සාමාන්‍යයෙන් පුද්ගලයන් දෙදෙනෙක් රණ්ඩු වෙනවා නම් දෙදෙනාම රණ්ඩු දබර නොවී සිටින්න කියලා අනුශාසනා කරලා ගියේ නැහැ. ඒ රණ්ඩු දබර වෙන පුද්ගලයාගේ රණ්ඩුවට මැදිහත් වෙලා දෙදෙනාවම බේරලා දෙදෙනාගේම ප්‍රශ්න නිරාකරණය කරලා දෙදෙනාටම විසඳුම ලබා දීලා දෙදෙනාවම නැවත සමගි කරවලා තමයි නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් යන්නේ. නබි නායක තුමාණන් කියන්නේ රාජ්‍ය නායකයෙක්. මදීනා නගරේ ඒ රටක් බවට ප්‍රකාශයටපත් කරලා සමස්ත ලෝකයෙන් 3/1 කොටසක් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ අනසක යටතේ තිබුණා. ආධිපත්‍ය යටතේ තිබුණා. එවන් වූ රාජ්‍ය නායකයෙක් ආධ්‍යාත්මික නායකයෙක් වශයෙන් සර්ව බලධාරී දෙවියන්ගේ අවසාන වක්තෘවරයා ඒ දහම් පණිවිඩ දහම් මෙහෙවර එතුමාණන් කෙරෙහි පැවරී තිබුණා. දිවාරය නොබලා එතුමාණන් දෙවියන්ගේ මාර්ගයේ යහපත් කටයුතු පුණ්‍ය කටයුතු ආගමික අනුශාසනාවන් ධාර්මික කරුණාකාරණා පැහැදිලි කිරීම සියල්ලක්ම සිදු කරගෙන සිටිය යුතු කාර්යබහුල ජීවිතයක් එතුමාණන් ගත කරා. එවැනි කාර්යබහුල ජීවිතයක් ගත කරන නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවා දෙදෙනෙක් අතර ප්‍රශ්නයක් නම් ගැටලුවක් නම් රණ්ඩු දබරයක් නම් ඒට මැදිහත් වෙලා ප්‍රශ්නේ निराකරණය කරා. වරක් නබි මිත්‍රවරු දෙදෙනෙක් පල්ලියේ ඉඳගෙන රණ්ඩු දබර වුණා. ඉබ්නු අබී අද්රත් රලියල්ලාහු අන්හු තුමා හා කාබ් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු තුමා අතර ප්‍රශ්නයක් ඇති වුණා. මුස්ලිම් දේවස්ථානයේ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ දේවස්ථානයේ ණය ප්‍රශ්නයක් සම්බන්ධයෙන් ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඉබ්නු අබී අද්රත් කියන නබි මිත්‍රවරයා කාබ් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු තුමාගෙන් ණයක් අරගෙන තිබුණා. ඒ ණය නිසි වේලාවට ඔහු විසින් පියවන්නට බැරි වුණා. ඒ නිසා ණය මුදල ඉල්ලලා කාබ් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු තුමා ඉබ්නු අබී අද්රත් රලියල්ලාහු අන්හු තුමාට බැනවදමින් සිටියා. දෙදෙනා අතර ඒ රණ්ඩු දබර වීම කටහඬ උස් වෙලා ඒ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නිවෙසේ සිටි නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට ඇසෙන තරමට එම ප්‍රශ්නේ උග්‍ර වුණා. නබි නායක තුමාණන් මේ ප්‍රශ්නේ අහගෙන ඉඳලා එතුමාගේ නිවසෙන් එළියට ඇවිල්ලා මොකද්ද ප්‍රශ්නේ කියන එක දෙදෙනාගෙන් විමසා සිටියා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කාබ් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු තුමාව කැඳවනවා. කාබ් කියලා කැඳවලා ඔහුට සංඥාවක් නිකුත් කරනවා. ව්‍යංගයෙන් පවසනවා අඩක් ඉල්ලන්න. අඩක් සම්පූර්ණයෙන් ඉල්ලන්නට එපා. අඩක් ඉල්ලන්නකෝ කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මැදිහත් වෙලා මේ ප්‍රශ්නේදී කාබ් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු තුමාට පවසනකොට එතකොට වහාම කාබ් ඉබ්නු මාලික් රලියල්ලාහු අන්හු තුමා අල්ලාහගේ දූතයන්ණනි ඔබතුමාණන් පවසනවා නම් මම ණය මුදලෙන් අරි හඩක් එමු ඉබ්නු අබී අද්රත්ගෙන් ලබා ගන්නම් කියලා ඔහු අරි හඩක් ණය මුදල ලබා ගැනීම සඳහා ගිවිසගෙන ගියා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ ඒ කරුණා දයාව මානව හිතවාදයේ බලන්න. ගෙදර හිටියේ රාජ්‍ය නායකවරයා ආධ්‍යාත්මික නායකවරයා මම ළඟ ඉන්නකොටම මේ පල්ලිය නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ පල්ලිය හා නිවස එකම බිත්තියක දෙපැත්ත. එක පැත්තක නබි නායක තුමාණන්ගේ නිවස තවත් පැත්තක පල්ලිය. එතකොට පල්ලියේ රණ්ඩු දබර වීම නබි නායක තුමාණන්ගේ නිවසට ඇසුණා. ඒ ඇසුණ වෙලාවේ නොඇසුණාසේ ඉඳින්න නැතුව නබි නායක තුමාණන් වහාම ඇවිල්ලා මැදිහත් වෙලා ප්‍රශ්නේ මොකද්ද කියලා අහලා දෙපාර්ශවයේ සමග කතා කරලා ඒට විසඳුමක් වශයෙන් අරි හඩක් ඔබ ණය මුදල් ආපසු ගන්න අනිත් ණය මුදල බොල් ණය වශයෙන් නිදාස් කර යවන්න කියලා මඟ පෙන්වීමක් දීලා තම ආධ්‍යාත්මික නායකත්වය තමන්ට බොජුන් රැස් කරවා ගැනීමට උපයෝගී නොකර තමන්ට සැප සම්පත් ජීවිතයක් ලබා ගැනීමට උපයෝගී නොකර ආධ්‍යාත්මික නායකත්ව තනතුර තවත් පුද්ගලයෙකුගේ යහපත උදෙසා තවත් පුද්ගලයෙකුගේ උවමනාවන් අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් උපයෝගී කරගත්තා. මෙයයි මානව හිතවාදය.
නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා දෙදෙනෙක් අතර සමගිය ඇති කරවීම සඳහා ඔබ බොරු කියන එකත් ඉස්ලාම් ධර්මානුකූලව වැරදි නැහැ කියලා. සාමාන්‍යයෙන් බොරුව මුසාවාදය හැම ආගමක්ම තහනම් කරපු දෙයක්. ඉස්ලාම් වලත් තහනම්. බොරු කියන්න බෑ. බොරුවක් කියලා තවත් කෙනෙක්ව රවට්ටන්නට බෑ. එසේ බොරු කියලා රවට්ටන කෙනෙක් මාසතු කෙනෙක් නොවේ කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසා තිබෙනවා. පොඩි බොරු කිය අවසානයේදී අල්ලාහ් හමුවේ මොහු බොරුකාරයෙක් යනුවෙන් එක් පුද්ගලයෙකු Tamanගේ නමට ඉදිරියෙන් බොරුකාරයෙක් යනුවෙන් ලියව ගන්නවා. ඒ නිසා කුඩා වශයෙන්වත් බොරු කියන්නට එපා කියලා ඉස්ලාම් ධර්මයේ අනතුරු හැඟවීම් තිබෙනවා. අනුශාසනාවන් තිබෙනවා. නමුත් ඒ බොරුව පවා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් දෙදෙනෙකු අතර සමගිය ඇති කරවන්නට නම් ඒ බොරුව පවා ඔබ පවසන්න කියලා රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. ඒ පිළිබඳව සහීහුල් බුඛාරි වල 2695 වන අංකයටතේ වාර්තා වී තිබෙන හදීසේ නබි නායක තුමාණන් පවසනවා ලයිසල් කස්සා අල්ලදී යුස්ලිහු බයිනන් නාස්. මිනිසුන් දෙදෙනෙකු අතර සමගිය ඇති කරවීම සඳහා බොරු කියන කෙනෙක් බොරුකාරයෙක් නොවේ යනුවෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා. ඒ බොරුවේ ප්‍රතිවිපාකයේ නිසා තමයි බොරුව තහනම් කළේ ඉස්ලාම ආගම. බොරුවක් කීම තුළින් තවත් පුද්ගලයෙකුට කරදරයක් සිද්ධ වෙනවා. තවත් පුද්ගලයෙකුට හානියක් සිද්ධ වෙනවා. මුලාවක් සිද්ධ වෙනවා. වංචාවක් සිද්ධ වෙනවා. රැවටීමක් සිද්ධ වෙනවා. කරදරයකටපත් වෙනවා. විශ්වාසයේ පළුදවීම ද්‍රෝහිකමක් වෙනවා. මේ සියල්ලක්ම හේතු කරගෙන තමයි බොරුව තහනම් වුනේ. නමුත් ඒ ප්‍රතිවිපාකය ධනාත්මක දෙයක්. මම බොරුවක් කීම තුළින් තවත් දෙදෙනෙක් අතර සමගිය ඇති වෙනවා. ඒ සමගිය සඳහා බොරුව පාවිච්චි කරන එක ඉස්ලාම් ධර්මානුකූලව තහනම් නැහැ කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. දෙදෙනෙක් අතර සමගි කරවන්නට තමයි බොරු කියන්න ඕන. නමුත් අපි බොරු කියන්නේ තියෙන තරහ තවදුරටත් වැඩි කරවන්න. දෙදෙනෙක් අසමගි වුණා නම්, දෙදෙනෙක් කෝපයටපත් වුණා නම්, තරහ වුණා නම්, දෙදෙනා ළඟට තනිතනියම ගිහිල්ලා එයා ගැන මෙයා කිව්වා, මෙයා ගැන එයා කිව්වා කියලා අතින් පයින් කටින් දාලා තවත් වැඩි කරලා බොරු කියලා තවත් තියෙන වෛරය, ක්‍රෝධය තවදුරටත් වර්ධනය කරවන්නට අපි උත්සාහ දරමින් ජීවත් වෙනවා. නබි නායකතුමාණන් ඊට වෙනස් දෙයක් කිව්වේ. ඔබ බොරුවක් පවසලා හරි. ඔබ යාළුවෝ ඔබ ඒ පුද්ගලයාත් එක්ක තරහා වුණා. ඒ පුද්ගලයාත් එක්ක මම ඔයා ගැන ගිහිල්ලා කතා කරනකොට ඔයා ගැන කියපු දේවල් කොච්චර හොඳ කියනවද? මෙවැනි පුද්ගලයෙක් වනේ ඔයා මිස් කරන්නේ, අතපසු කරන්නේ. ඇයි මේ පුද්ගලයා වාට අතපසු වන්නේ? ඒ පුද්ගලයාත් එක්ක ඔයා පරණ හිතමිතුරුකම ඔබ පවත්වා ගන්න. හොඳ මිනිස්සෙක්. ඔයා ගැන නිතර දෙවෙලේ හොඳ කියන කෙනෙක්. එකක් දෙකක් වැරදි වෙන්නට පුළුවන්. ඒව තියාගෙන මේ මිනිස්යන්ව නැති කරන්න එපා රත්තරන් මිනිස්සු කියලා එයා නොකියුවත් එයා කිව්වා වගේ මේ පුද්ගලයා ගැන හොඳ කිව්වා වගේ කතා කරලා කියනකොට මෙයාගේ හිත තුළට එයාගෙන හොඳ අදහසක් පහළ වෙනවා. එතකොට ඒ හොඳ අදහස පහළ වුණ ගමන් මෙයා වචන පිට කර එයා ගැන ඒකනේ රත්තරන් මිනිස්සයා මම මිස් කරනවා නිකන් අපරාධයට මම එයා ගැන මමත් තරහා වුනේ මම ආයෙත් එක්ක කොහොම හරි යාළු වෙන්නට ඕන කියලා එයා යම් කිසි වචන කීපයක් කියනවනම් ඒ වචන ටිකම ගිහලා අරයට කිව්වනම් ඇති. අන්න ඔයත් එක්ක එකතු වෙන්න ඕන කියලා කියනවා. ඔයා ගිහලා එයාත් එක්ක සලාම් දීලා කතා කරන්න කියලා කිව්වනම් ඇති. දෙන්නම එකතු වෙයි. ඒ සඳහා බොරුව පාවිච්චි කරන එකත් වරදක් නොවේ කියලා ඉස්ලාම් දහම පවසනවා. එසේ ඉස්ලාම් දහම පවසවා තිබීමට හේතුව මානව දයාව. මිනිසාව සමගි කරවීම, මිනිසා සමගියෙන් ජීවත් වීම. වරක් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පල්ලියේ අසර් සලාතේ සඳහා සූදානම් වෙමින් සිටින අවස්ථාවකදී කුබා පල්ලිය මදීනාවට ආසන්නයේ පිහිටි කුබා පල්ලියේ අම්ර් ඉබ්න් අවුෆ් නැමැති ගෝත්‍රයක් ඒ ගෝත්‍රිකයන් අතර යම්කිසි ප්‍රශ්නයක් ඇති වුණයි කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට පණිවිඩයක් ආවා. සහීහුල් බුඛාරි වල 2496 යන අංකයටතේ වාර්තා වී තිබෙන මෙම හදීසේ සඳහන් වනවා අන්න අහලල් කුබා කුබා වාසීන් ඉක්තතලු හත්තා තරාමු බිල් හිජාරා ඔවුන් අතර යම් ප්‍රශ්නයක් ඇති වුණා. ඒ පිළිබඳව නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ට දැනුවත් කරනු ලැබුවා. ෆඋඛබිර රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් නබි නායක තුමාණන්ට ඒ විස්තරේ දැනුවත් කරනු ලැබුවා. නබි තුමාණන් පවසනවා ෆකාල ඉස්හබූ බිනා නුස්ලිහ බයිනහුම් අපි වහාම ගිහිල්ලා කුබා වාසීන් අතර ඇති වුණු මේ ප්‍රශ්නය සමනයකට ගෙනල්ලා ඒ ප්‍රශ්නේ निराකරණය කරලා ඒ පිරිසව අපි සමග කරවමු. කුබා වාසීන් කියන්නේ නබි නායක තුමාණන් මක්කමේ සිට මදීනාවට හිජ්රත් කරගෙන ගිය අවස්ථාවේදී ප්‍රථම වශයෙන් පිහිටවපු දේවස්ථානය කුබා පල්ලිය. ඒ පල්ලියේ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නිතර දෙවේලේ යාඥා කිරීම සඳහා ගමන් කරනවායි කියලා හදීස් වල සඳහන් වෙනවා. ඒ තරමට කුබා පල්ලියට වැදගත්කමක් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ලබා දුන්නා. කුබා වාසීන්ට ලබා දුන්නා. ඔවුන් නබි නායක තුමාණන්ව සාදරයෙන් පිළිගත්තු ජන සමාජය මදීනාවට යන අතරතුරේදී මක්කාවේ සිට
ඒ කුබා වාසීන් අතර ප්‍රශ්නයක් ඇති වුණයි කියලා කියනකොට යාඥාව සඳහා සූදානම් වුණු නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එය తాවකාලිකව හිටුවල නබිනායකතුමාණන් වහාම කුබා වාසීන්ව හම්බ වෙන්න ගියා. කුබා වාසීන් අතරට ගිහිල්ලා ඔවුන්ගේ ප්‍රශ්නේ මොකක්ද කියලා විමසලා ඒ ප්‍රශ්නෙට විසඳුම් දීලා ඔවුන්ව සමගි කරවලා නැවත නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මදීනාවට එනකොට ඒ සලාතේ වේලාව ආරම්භ වෙලා ඉවරයි. සලාතේ වේලාව ආවා. බිලාල් රලියල්ලාහු අන්හු තුමා අබුබකර් රලියල්ලාහු අන්හු තුමාගෙන් අහනවා සලාතේ වේලාව දැන් ඇවිල්ලා තියෙන්නේ නබිනායකතුමා තවමත් නැහැ. සලාතේ මෙහෙවන්න ඕන. සලාතේ නිසි පරිදි වේලාවට ඉටු කරන්නට ඕන. දැන් අපි මොකද්ද කරන්නට ඕන කියලා. එතකොට අබුබකර් රලියල්ලාහු අන්හු තුමාන් ඉමාමත් කරන්න නායකත්වයේ දරන්න කියලා කිව්වම අබුබකර් රලියල්ලාහු අන්හු තුමාන් නායකත්වයේ දරුවා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාන් කුබා වාසීන්ගේ ප්‍රශ්නේ විසඳලා එනකොට පල්ලියේ අසර් සලාතේ ඉටු වෙනවා. මෙහෙ වෙනවා. සාමූහික සලාතේ. නබිනායකතුමාණන් අබූබකර් රලියල්ලාහු අන්හු තුමාගේ ඉමාම් නායකත්වයේ යටතේ එතුමාණනුත් සලාතේ යෙදුණා. සහභාගී වුණා. එසේ සහභාගී වෙනකොට නබි මිත්‍රවරු සියලු දෙනාම නබිනායකතුමාණන් සලාතේට සහභාගී වී තිබෙන කාරණාව දැනුවත් කිරීම සඳහා සංඥාවක් නිකුත් කර වහම අබූබකර් රලියල්ලාහු අන්හු තුමා පසුපස හැරලා බලනකොට නබිනායකතුමාණන් ව්‍යංගයෙන් සංඥාවක් මගින් කිව්වා අබූබකර් ඒ සලාතේ මෙහෙම දිගටම ඉටු කරන්න කියලා. නමුත් අබූබකර් රලියල්ලාහු අන්හු තුමාණන්ට රසූලුල්ලාහගේ නායකත්වයේ තියෙනකොට රසූලාට නායකත්වයේ දැරීමට මට බැහැ කියලා වහම පස්සට ආව. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ඉදිරිපත් වෙලා යාඥාව ඉටු කරලා හමාර කරා. නබිනායකතුමාණන් ජීවත් වුණ කාලයේම නබිනායකතුමාණන්ට යාඥාව සඳහා ඉමාමත් තනතුර දරපු පුද්ගලයෙක් තමයි අබූබකර් සිද්දීක් රලියල්ලාහු තුමා. මෙම පුවතේ අපට ලැබෙන අමතර තොරතුරක්. තරමට එතුමාණන්ටත් විශේෂත්වයක් ඉස්ලාම් ධර්මයේ තිබෙනවා. නමුත් නබිනායකතුමාණන්ගේ නායකත්වයේ ඉදිරිපත් කර නබිනායකතුමාණන්ව අනුගමනය කරන පුද්ගලයෙක් වශයෙන් ඔහු පසුව සලාතේදී ආවා. මෙතනදී සඳහන් වෙන්නේ යාඥාව තිබෙනවා. යාඥාව දැන් අසර් සලාතේ ලඟ වෙන්න යන්නේ. සලාතේ ඉටු කරවලා ගිහිල්ලා මොනවද ප්‍රශ්නේ කියලා බලමු කියලා නබිනායකතුමාණන් අහක බලන් හිටියේ නැහැ. වහාම ගියා. ප්‍රශ්නය ඇසුන විගස දෙපිරිසක් අතර ප්‍රශ්නයක් ඔවුන් අතර අසමගියක් ඇති වෙලයි කියලා ආරංචි වුණ ගමන්ම වහාම කුබාවට ගිහිල්ලා ඒ කුබා වාසීන් අතර තිබෙන අමර් ඉබ්න් අවුෆ් කියන ගෝත්‍රයේ ප්‍රශ්නේ විසඳලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් නැවත ආවේ ආඥාවට. සලාතේ සඳහා වේලාව එනවයි කියන එක දැනදැනත් මිනිසුන් අතර යාසමගිය ඇති කරවීමට මුල් තැන දීලා ඉන්පසුව නැවතත් සලාතේටත් සහභාගී වුණු නායකත්වය තමයි අපේ මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අපට ලබා දී තිබෙන නායකත්වය. අපට ලබා දී තිබෙන මඟ පෙන්වීම. දෙපිරිසක් අතර ප්‍රශ්නයක් කියන එක සාමාන්‍යයෙන් ගන්න බෑ. ඉස්ලාම් වල යාඥාවකට දෙන ප්‍රමුඛ ස්ථානය දෙපිරිසක් අතර ප්‍රශ්නයක් නම් මේ දෙපිරිස සමගි කරවීම සඳහා අපි ලබා දිය යුතුයි කියලා මානව හිතවාදයට ඉස්ලාම් දාම මුල් තැන ලබා දී තිබීම අපි දකිනවා. මෙම අබූබකර් රලියල්ලාහු අන්හු තුමාණන්ගේ මේ සිද්ධිය සම්බන්ධ හදීසය සයුල් බුහාරි වල 353 වන හදීස් සංඛ්‍යයටතේ වාර්තා වෙනවා. තවත් හදීසයක නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා සියලුම මුස්ලිම් වරුන්ට අලා කුල්ලි මුස්ලිමින් සදකත් සෑම මුස්ලිම් වරයෙක්ටම සදකා කිරීම දන් දීම අනිවාර්යයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. ඒ අවස්ථාවේදී නබි මිත්‍රවරු වන ෆකාලු යා නබි අල්ලාහගේ නබිවරයාණනි ෆමල්ලම් යජිත් යම් කිසි කෙනෙක්ට සදකා කරන්න කිසිවක් නොමැතිනම් ඔවුන් සිදු කළ යුත්තේ කුමක්ද කියලා අහනවා. නබි මිත්‍රවරු නබිනායකතුමාණන් යම් කිසි දෙයක් කියනකොට වහාම ඒ සඳහා යම් යම් ප්‍රශ්න ඉදිරිපත් කරලා පැහැදිලි කිරීම වැඩි කරගන්න. සදකා කිරීම අනිවාර්යයි කියලා රසූල්ලා කියනකොට වහාම නබි මිත්‍රවරු සදකා කරන්න යමක් නැත්නම් ඒ අනිවාර්ය යුතුයකම ඉටු නොකළ පාපයකට අපි මුහුණ දෙන්න සිද්ධ වෙයිද? අපිට වරදක් වෙයිද? යන අදහසෙන් සදකා කරන්නට යමක් නැත්නම් අපි මොනවද කරන්න කියලා රසූල්ලාගෙන් අහනවා. රසූල්ලා එතනදී පවසනවා යඅමලු බියදිහි ෆයන්ෆഉ නෆ්සහු වයතසද්දකු. එක් පුද්ගලයෙක් යම් කිසි වැඩක් කරලා ඒ වැඩෙන් ලැබෙන ඔහුට ලැබෙන වේතනයේ වැටුප ඒ අල්ලාහගේ මාර්ගයෙන් ඔහු සදකා කරන්නට පුළුවන්. කිසිවක් නැහැ කියලා අහක බලන් ඉන්න නැතුව උඩ බලන් ඉන්න නැතුව යම් කිසි වැඩක් කරලා හරි වෙහසමාන්සි වෙලා ශ්‍රමය වැය කරලා උපයගෙන මිල මුදල් හම්බ කරලා ඒ තුලින් දාන ධර්මයන් ඉටු කරන්නට පුළුවන් කියලා රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පිළිතුරු දෙනවා. ඒ අවස්ථාවේදී සහාබිවරු වනවා ෆයිල්ලම් යජිත් එසේ වැඩක් කරන්නට අවස්ථාවක් ලැබුණේ නැත්තම් අපි කළ යුතු දේ කුමක්ද කියලා අහනවා. ඒට නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා ෆල්යඅමල් බිල් මඅරූෆ් වයුම්සික් අනිෂර්රි ෆයින්නහා ලහු සදකා. එහෙමද? කිසිම වැඩක් කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද? ඔබ යහපත් කටයුතු වල නියැලෙන්න තවත් කෙනෙකුට අයහපතක් නොකර සිටින්න එය ඔබට සදකාවක් බවට පත් වෙයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා. ඔබට වියදම් කරන්නට සල්ලි නැත්නම් තවත් කෙනෙක්ට කරදරයක් නොකර ජීවත් වෙන්න එයයි සදකාව කියලා රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසනවා.
ඉස්ලාම් පවසන මානව දයාව බලන්න. ඔබ උපේලා හරි ධනෙ මිල මුදල් වත්කම් නැත්තම් හම්බ කරලා හරි තවත් පුද්ගලයෙක්ට දන් දෙන්න කියලා පවසලා එසේ දන් දෙන්නටත් ඔබට හැකියාවක් නැත්තම් ඔබ තවත් කෙනෙක්ට විපතක් නොකර සිටින්න. තවත් මිනිසෙක්ට කරදරයක් නොවී ජීවත් වන්න. එය ඔබ අල්ලාහ් වෙනුවෙන් සිදු කරන ඉමහත් සදකාවක් වශයෙන් රසූල් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පවසා තිබීම අපි දකිනවා. එපමණක් නොවේ සහෝදර සහෝදරියනි. ඉස්ලාම් වල අතිවිශිෂ්ට ක්‍රියාව කුමක්ද කියලා වරක් පුද්ගලයෙක් ඇවිල්ලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් යනවා අහනවා. අයුල් ඉස්ලාමි ඛෛර්. ඉස්ලාම් වල අති ශ්‍රේෂ්ඨ ක්‍රියාව කුමක්ද කියලා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා තුතිමුත් තාම වතක්රඋස් සලාම අලා මන් අරෆ්ත වමන් ලම් තාරිෆ්. ඔබ අඳුරනහා නාඳුනන අයට ආහාර ලබා දෙන්න කුසගින්නෙන් පෙළෙනවා නම් ඒ වගේම සාමය පතුරවන්න. අඳුරන නාඳුනන සියලු දෙනාටම ආහාර සැපයීමත් කුසගින්නේ පෙළෙනවා නම් සාමය පැතිරවීමත් ඔබ කළ යුතු විශිෂ්ටතම ක්‍රියාව ඉස්ලාම් සඳහන් කර තිබෙනවායි කියලා රසූලුල්ලාහ් පවසනවා. ආහාර සැපයීම යම් පුද්ගලයෙක් කුසගින්නෙන් සිටනවා නම් ඒ කුසගින්නෙන් සිටින පුද්ගලයාගේ කුසගින්න තියාගෙන අපි බඩ පිරෙන්න අපිට කන්නට ඉස්ලාම් වල අවසරයක් නැහැ. අසල්වැසියා අපගේ අසල්වැසියා කුසගින්නේ ඉන්නකොට මම කොහමද බඩ පිරෙන්න බුරියානි කන්නේ? රසූලුල්ලාහ් පවසන ඔබේ අසල්වැසියාට ඔබේ ආහාර වලින් ඔබ ලබා දෙන්න. ඔබට යම් කිසි දෙයක් ලබා දෙන්නට නැත්නම් ඔබේ ව්‍යංජනය ඔබ හදන හොද්ද ඒ හොද්දට වතුර ටිකක් දාලා හොද්ද වැඩි කරවලා එහින් කෝප්පයක් හරි අසල්වැසියාට ලබා දෙන්න කියලා රසූලුල්ලාහ් පවසනවා. ඊතරම් දුරට ඔබ අසල්වැසියාට ආහාර ලබා නොදී ඔබ ආහාර අනුභව කරන්න එපා කියලා නබිනායකතුමාණන් පවසනවා. මේ අසල්වැසියා මුස්ලිම් කියලා නබිනායකතුමා කිව්වේ නැහැ. වරක් අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් රලියල්ලාහු අන්හු තුමා ඔහු ආහාර සඳහා අසුන්ගෙන සිටින අවස්ථාවකදී ඔහුගේ භාර්යාවගෙන් උන් විමසනවා මගේ අසල්වැසියා වන යුදෙව් ජාතිකයාට මේ ආහාරයෙන් කොටසක් ඔබ ලබා දුන්නාද? ඔබ පිරිනැමුවද කියලා අහනවා. යුදෙව් ජාතිකයේ අසල්වැසියා උනායි කියලා ඔහු අසල්වැසියෙක් නොවේ කියලා ඔහු සැලකුවේ නැහැ. යුදෙව් ජාතිකයෙක් උනත් අසල්වැසියෙක්. ඒ යුදෙව් ජාතිකයාටත් මගේ ආහාරයෙන් කොටසක් ඉමි කියලා නබි මිත්‍රවරු සැලකුවා. එයයි නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ලබා දුන්නු ජාතීන් ආගමටත් එහයින් ලබා දුන්නු මානව හිතවාදය. එතකොට කුසගින්නෙන් පෙළෙන අයට අපි ආහාර සැපීම ඉස්ලාම් ධර්මයේ අතිවිශාල සේවයක් වශයෙන් සලකනවා. මේ කොරෝනා වසංගත සමයේ කොරෝනාවෙන් පීඩාවටපත් වුණු ජනතාවට අපි ආහාර සැපෙව්වා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා අල්ලාහු රබ්බුල් ආලමීන් පරලොවේදී මිනිසාව විභාග කරනකොට අල්ලාහ් තාලා අහනවලු යා ඉබ්නු ආදම් ඉස්තතඅම්තුක ෆලම් තුතුයිමුනි මා ඔබ වෙත ආහාර ඉල්ලා පැමිණියා. නමුත් ඔබ මට ආහාර ලබා දුන්නේ නැහැ කියලා අල්ලාහ් තාලා මිනිසාගෙන් විමසනවා. ඒ අවස්ථාවේදී මිනිසා පවසනවා යා රබ් වකයිෆ අතිමුක වඅන්ත රබ්බුල් ආලමීන් මාගේ දෙවියනි මම කොහොමද ඔබට ආහාර සපයන්නේ? ඔබ මේ විශ්වයේ දෙවියන්ව සිටනකොට මම කොහොමද ඔබට ආහාර සපයන්නේ? ඔබ කවදද මගෙන් ඇවිල්ලා ආහාර ඉල්ලුවේ කියලා මිනිසා පවසනවා. ඒ අවස්ථාවේදී අල්ලාහ් රබ්බුල් ආලමීන් කියනවා ඒ ආදම්ගේ පුතණුවන්ට මිනිසාට පවසනවා මේ පුද්ගලයන් ඔබ වෙත පැමිණ ආහාර ඉල්ලා සිටියා. නමුත් ඔබ ආහාර ලබා දුන්නේ නැහැ. ඔබ ඒ පුද්ගලයාට ආහාර ලබා දී තිබුණා නම් එතරදී ඔබ මාව දකින්නට තිබුණා. එතරම් දුගියාට ආහාර සැපීම තුළින් මා තෘප්තිය ලබනවා. නමුත් ඔබ ඒ දුගී දුප්පත් ජනතාවට ආහාර ලබා දුන්නේ නැහැ කියලා අල්ලාහ් තාලා පවසන පුවත නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙම හදීසය තුළින් අපට පැහැදිලිව පෙන්වා දෙනවා. ඒ කියන්නේ අල්ලාහ් තාලා මිනිසාව තෘප්තිමත් කරගන්නේ දුගියාට ආහාර සැපීම, කුසගින්න පියවීම. අල්ලාහ් තාලා තමන්ව යාඥා කිරීම තුළින් තමා තෘප්තියටපත් වෙනවයි කියලා අල්ලාහ් සඳහන් කළේ නැහැ. මෙතන සඳහන් කරන්නේ ඔබ ඒ දුප්පත් මිනිසාට ආහාර ලබා දෙන්නට තිබුණා. නමුත් ඔබ ඒ කාරණාව ඉච්ඡ කළේ නැහැ. එම නිසා ඔබ වරදක් කර තිබෙනවයි කියලා අල්ලාහ් පවසනවා. දුගීන්ට ආහාර සැපීම ඊටමත් උතුම් කොට සලකන ලද දහමක් වශයෙන් ඉස්ලාම් දහම පවසනවා. මේ හේතුවෙන් තමයි මේ කොරෝනා වසංගතය පැතිරුණු අවස්ථාවේදී අප සංවිධානය අරහා අපට හැකි පරිදි විවිධ අවස්ථාවලදී විවිධ අධීර යටතේ වියලි ආහාර ද්‍රව්‍ය අපි බොහෝ තැන්වල ලංකාවේ අපි ලබා දුන්නා. ආහාර අවශ්‍යතාවය, ආහාරයෙන් පෙළෙන පුද්ගලයාට ආහාර සැපීම ඉස්ලාම් මෙතරම් දුරට අවධාරණය කර තිබෙන නිසා තමයි අපි මෙම පින් කටයුතු වලදී නොයෙකුත් පරිශ්‍රමයන් දරලා අපි ඒ සඳහා වෑයම් දරලා අපි එම පින් කටයුතු වල නියැලුනේ. මේ ඉස්ලාම් දහම සමාජ සත්කාරයක්, හුදෙක්ම සමාජ සත්කාරයක් වශයෙන් සලකන්නේ නැහැ. මෙය ඉස්ලාම් දහම යාඥාවක් කොට සලකනවා. වරක් මුලර් ගෝත්‍රිකයන් තමන්ට ආහාර අවශ්‍යතාවයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙමින් ඇඳුම් නිසි පරිදි ඇඳුම් නොමැතිව ඔවුන් බොහෝ
දුකටපත් වෙමින් ඔවුන් බොහෝ වේසමාංශ වෙමින් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වෙතට පැමිණ සිටියා. ඒ අවස්ථාවේදී නබිනායක තුමාණන් මුලර ගෝත්‍රිකයන්ව බල්ලා ඔවුන් විඩාවටපත් වී තිබෙන ඒ දසුන බල්ලා නබි මිත්‍රවරුන්ට පැවසුවා වහාම වේදිකාවක නැගලා ධර්ම දේශනාවක් පවත්වලා මේ මුලර ගෝත්‍රිකයන් ඔවුන් දරිද්‍රතාවයෙන් පෙළෙනවා, ඔවුන් දුකටපත් වෙලා තිබෙනවා. යා අයුවන්නාස් මනුෂ්‍යනි ඉත්තකූ රබ්බකුල්ලදී ඛලකකුම් මින් නෆ්සින් වාහිදා කියලා නබිනායක තුමාණන් නුඹලාව නිර්මාණය කළ නුඹලාගේ දෙවියන්ට බිය බැතිමත් වන්න කියලා වහාම දේශනාවක් කරන්නට පටන් ගත්තා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ අවස්ථාවේදී වැකියක් පවසනවා ඉත්තකුල්ලාහ මනුෂ්‍යනි අල්ලාහට බියවන්න වල්තන්ලුර් නස්සුන් මා කද්දමත් ලිගදින් සියලු මිනිසෙක්ම Taman එට දින වෙනුවෙන් කුමක්ද උපයා තිබෙන්නේ කියා කල්පනා කරන්න. යහපත සිදු කළ යුතුයි. කුසල් අපි හම්බ කරගෙන තිබිය යුතුයි. දුප්පත් ජනතාව මෙසේ වෙහෙසමාන්සි වනකොට ඔබ ඔවුන් වෙනුවෙන් දන් පින්කම් නොකර ඔබ සිටිනවාද කියලා ෆත්තකුල්ලාහ අල්ලාහට බියවන්න යනුවෙන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් කුර්ආන් වැකියක් ඉදිරිපත් කරමින් මේ ජනතාවට දේශනා කරා. නබි මිත්‍රවරයෙක් ඔහු සතුව තිබූ යම් යම් ආහාර ද්‍රව්‍ය රැස් කරා. ඔහුට තිබුණේ සීමිත ප්‍රමාණයක්. පසුව වෙනත් නබි මිත්‍රවරු සමග ඌ රැස් වෙලා සියලු දෙනාම ආහාර ද්‍රව්‍ය රැස් කරගෙන සිටනකොට තවත් නබි මිත්‍රවරයෙක් ඔහුගේ නිවසේ ආහාර මල්ලක්ම අරගෙන ඇවිල්ලා එතනදී රැස් කරා. ඉන්පසු ආහාර රැස් වුණා. නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ඒ මුලර් ගෝත්‍රිකයන්ට ලබා දීලා සතුටටපත් වුණා. මුලර් ගෝත්‍රිකයන් මේ අවස්ථාවේදී මුස්ලිම් වරුන් වශයෙන් සිටියේ නැහැ. ඔවුන් මුස්ලිම් නොවන ජනතාව. ඒ ජනතාවට ආහාර සපයලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් සතුටටපත් වුණා. මුලදී ඔවුන්ගේ දරිද්‍රතාව දැකලා මුහුණේ පැහැ වෙනස් වුණා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ. පසුව එතුමාණන් සතුටටපත් වුණා. සතුටටපත් වෙලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා මන් සන්න ෆිල් ඉස්ලාමි සුන්නතන් හසනතන් ඉස්ලාම් දහම තුල යම් කිසි කෙනෙක් මෙලෙස සුන්නතු යහපත් දෙයක් යහපත් ක්‍රියාපිළිවෙතක් යම් කිසි කෙනෙක් ආදර්ශයක් වශයෙන් ඉදිරිපත් කරනවා නම් ඒ ආදර්ශය නැවත නැවත බලලා සිදු කරන සියලු දෙනා කරන පින් වලින් කොටසක් ඒ ආරම්භකයාට ලැබෙයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන පුවත සහී මුස්ලිම් වල 1691 යන හදීස් සංඛ්‍යාවට ඒ වාර්තා වී තිබීම අපි දකිනවා. මේ ආකාරයෙන් ඉස්ලාම් දහම මානව හිතවාදීව මානවයාගේ අවශ්‍යතාවයේ සැලකිලිටගෙන අතීත දීමට උනන්දු කරන ධර්මයක් වශයෙන් අපි දකිනවා. මානවයන්ට පමණක් නෙවෙයි සතා සිව්පාවුන්ට පවා ඉස්ලාම් දහම කරුණාව දයාව මෛත්‍රිය දක්වා තිබෙනවා. වරක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසනවා සහී මුස්ලිම් වල 4108 වන හදීස් සංඛ්‍යාවට ඒ වාර්තා වී තිබෙනවා. නබිනායක තුමාණන් පවසනවා උද්දිබත් ඉම්රාතුන් ෆී හර්රතින් එක් කාන්තාවක් පූසෙකු බල්ලෙකු නිසා වේදනාවට පත් කරනු ලබනවා පරලොව දිනේදී කියලා. ඒට හේතුව වශයෙන් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවේ ඒ බලලාව ඒ කාන්තාව හිර කරගෙන සිටියා. ඒ බලලාට ආහාර දුන්නෙත් නැහැ. ඒ බලලා විසින්ම Tamanට අවශ්‍ය කරන ආහාරය සොයා ගැනීමට අවස්ථාව නිදහස දුන්නෙත් නැහැ. ඒ බලලාව හිර කරලා බඩගින්නේ තැබුවා. එම නිසා එම කාන්තාව එයා උපාසක මාතාවක් වුණත් ඒ කාන්තාව අපායට යනවායි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පැවසුවා. ඒ වගේම තවත් හදීසයක නබිනායක තුමාණන් පවසනවා එක් සුනකේ පිපාසිතව සිටි අවස්ථාවේදී ඒ සුනකයාට දියපෙව් දුරාචාරයේ යෙදුණු කාන්තාවක් අනාචාරයේ යෙදුණු කාන්තාවක් ඒ කාන්තාව අනාචාරයේ යෙදුණාට ඒ සතාට වතුර අවශ්‍යයි කියන ඒ පිපාසය ගැන හැඟිලා ඒ කාන්තාව වහාම ජලය ලබා දුන්නා. එම හේතුවෙන් එම ව්‍යභිචාරී එම දුරාචාරයේ යෙදුණු අනාචාරයේ යෙදුණු කාන්තාව ස්වර්ගස්ථ වෙනවයි කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. මේ මානව දයාවෙන් ඔබට ගිහිල්ලා සතාසි උපාවන්ටත් කරුණාව දක්වන්න කියලා ඉස්ලාම් දහම අපට මඟ පෙන්වා දී තිබීම අපි දකිනවා. වරක් නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් වඩාත් හොඳ අනුශාසනාවක් පවතනවා. ඒ තමයි තිර්මිදි වල හදීසේ සඳහන් වන්නේ 1395 වන අංකය යටතේ නහා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් අයුත්තඛද ෂයිඋන් ෆී රුහු අරලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් එක් සත්වයක්ව ඉලක්කයක් වශයෙන් තබාගෙන ඒ සත්වයාව ගොදුරු කරගෙන ඒ සත්වයාව ඉලක්කයක් වශයෙන් තබාගෙන ඊතල විදීමට පුහුණු වීම නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් තහනම් කළා. ඔබ ඊතල දුනු විදින්නෙක් වශයෙන් ඔබට පුහුණු වන්නට අවශ්‍ය නම් ඔබ ගහක් හෝ වෙනත් ඉලක්කයක් තබා ගන්න පණ තිබෙන වස්තුවක් පණ තිබෙන දෙයක් පණ තියෙන ජීවියෙක්ව තියාගෙන සතෙක්ව තියාගෙන ඊතල විදින්නට ඔබ පුහුණු වෙන්නට එපා. එසේ පුහුණු වීම තහනම් කියලා නබිනායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ සතා මොකද්ද ඔබට කරපු වරද?
සතුන් අපට හානි කරයි නම් අපට හානිදායක නම් සතෙක්ට අපි යම් කිසි ප්‍රතික්‍රියාවක් කරන එක වෙනම දෙයක්. මදුරුවෙක් මාව දෂ්ට කරනවා නම් ඒ තුලින් මට ලෙඩ රෝග බෝ වෙනවා නම් ඒ මදුරුවව මම විනාශ කරන එක ඉස්ලාම් ධර්මයේ තහනමක් නැහැ, පවක් නෙවෙයි. ඒ වගේම මගේ ගොවිතැන පාලු කරනවා නම් කෘමිනාශක යොදලා මම කෘමීන්ව නාශය කරන එක, නැසන එක ඉස්ලාම් ධර්මානුකූලව පාපයක් නෙවෙයි. මිනිසාගේ අවශ්‍යතාවය සඳහා ආහාරය සඳහා සත්වයක්ව ආහාරයට ගැනීම ඉස්ලාම් ධර්ම අනුමත කරන ලද ආහාරය වශයෙන් ගැනීම ඉස්ලාම් තහනම් කරන්නේ නැහැ. නමුත් නිර්පරාදේ අපරාදේ කිසිදු හේතුවක් නැතිව සතෙක්ට හිංසනයක් කරනවා නම්, සතෙක්ට අපි වද හිංසාවට පමුණුනවා නම් ඒ අනිවාර්යෙන් ඉස්ලාම් දහම තහනම් කර තිබෙනවා. ඒ වෙනුවෙන් නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් පරලෝකයේදී අපට දඬුවම් විඳින්නට සිද්ධ වෙනවායි කියන කාරණාව මෙම හදීස් වල අපට පවසා තිබීම අපි දකිනවා. වරක් ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමා ඔහු මහා මාර්ගයේ ගමන් කරගෙන සිටින අවස්ථාවේදී කුඩා දරුවන් කීප දෙනෙක් ඉඳගෙන, කුඩා ළමුන් කීප දෙනෙක් ඉඳගෙන ඔවුන් පක්ෂියෙක්ව ගැට ගහලා ඒ පක්ෂියාව ඉලක්කයක් වශයෙන් තබාගෙන ඊතල විඳිමින් පුරුදු පුහුණු වෙමින් සිටි ඒ තරුණයන්ව දැකලා ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමා වහාම මෙම කාර්යය සිදු කළ සියලු පුද්ගලයන්ට අල්ලාහගේ ශාපය උදා වේවා යනුවෙන් පැවසුවා. එම හදීසේ සහී මුස්ලිම් වල 3619 වන හදීසයේ යටතේ වාර්තා වී තිබෙනවා. ෆකාල ඉබ්නු උමර් මන් ෆාල හාදා ලඅනල්ලාහු මන් ෆාල හාදා. මෙසේ කළේ කවුද? මෙසේ කරන පුද්ගලයන්ට අල්ලාහගේ ශාපය පහළ වේවා යනුවෙන් ඉබ්නු උමර් රලියල්ලාහු අන්හු තුමා පවසනවා ඉන්න රසූලල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ලඅන මන් ඉත්තඛද ෂයිअन ෆී ඉර්රූහු අලා. නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ජීවයක් ඇති සත්වයක්ව ඉලක්කයක් වශයෙන් තබාගෙන ඊතල විඳීමට පුරුදු වන පුද්ගලයන්ට නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ශාප කළා යනුවෙන් පැවසුවා. මේ ඒ ජීව කරුණාව, ඒ සත්ව කරුණාව, සත්වයන්ටත් කරුණාව මෛත්‍රිය දැක්වීම ඉස්ලාම් වල බල කරපු දෙයක් වශයෙන්, සත්වයන්ට හිංසා කිරීම තහනම් කරපු දෙයක් වශයෙන් යම් යම් පුණ්‍ය කටයුතු වලට ඉස්ලාම් ලයිස්තුවක් ලබා දී ඒවාට සීමා වෙන්න කියලා කියන්නේ නැතුව ඒ ආධ්‍යාත්මයෙන් ඔබට ගිහිල්ලා ලෞකිකව මිනිසා වශයෙන් සලකමින් මානව හිතවාදීව කටයුතු කිරීමත්, සත්වයින්වත් ජීවීන්වත් අපි කරුණාව දයාව දක්වමින් ඔවුන්ටත් අපි ආදරය දක්වමින් ජීවත් විය යුතු ජීවන ක්‍රමයක් තමයි ඉස්ලාම් ධර්ම අපට ලබා දී තිබෙන්නේ. ඉස්ලාම් වල යාඥා වශයෙන් අපට හඳුන්වා දී තිබෙන කරුණු කාරණාවලදී පවා ඉස්ලාම් අපට උගන්වා දී තිබෙන්නේ ඒ යාඥාව තුළින් දේව තෘප්තිය ලබා ගැනීම කියන දේ එක කාරණාවක් නම් එම යාඥාවේ ප්‍රතිඵල වශයෙන් මානව සමාජය තුළ යම් යම් යහපත් ඵල ප්‍රයෝජනයන් ඇති විය යුතුයි කියන කාරණාව ඉස්ලාම් උගන්වා දී තිබෙනවා. උදාහරණයක් වශයෙන් පවසනවා අපි උපවාසය රැකගෙන සිටනවා. ඒ උපවාසය ඉස්ලාම් වල වැදගත් වත්පිළිවෙතක්, වැදගත් යාඥාවක්. ඒ යාඥාව පිළිබඳව අල්ලාහ් පවසනකොට සූරා බකරා දෙවන පරිච්ඡේදයේ 184 වන වැකිය පවසනවා යා අයියුවල්ලදීනා ආමනු කුතුබා අලයිකුමුස් සියාම් කමා කුතිබා අලල්ලදීන මින් කබ්ලිකුම් ලඅල්ලකුම් තත්තකූන්. මුමින් වරුනි, ඔබට පෙර සිටි මිනිසුන්ට උපවාසය අනිවාර්ය කරාසේ ඔබටත් අපි උපවාසය අනිවාර්ය කර තිබෙනවා ලඅල්ලකුම් තත්තකූන්. ඔබ බියබැතිමත් පුද්ගලයන් බවට පත්වීමටයි. ඔබ උපවාසයේ රැකිය යුත්තේ ඔබ උපවාසයේ රැකීම නිසා දෙවියන්ගේ තේජසේ බලය මහිමේ වැඩි කරවන්නට නෙමෙයි. ඔබ දෙවියන්ට බියබැතිමත් පුද්ගලයන් බවට පත්වන්නට ඕන. ඔබ යහපත කරන්නට ඕන. ඔබ අයහපතෙන් වැළකෙන්නට ඕන. ඒ උපවාසයේ අරමුණ නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පැහැදිලි කරන විට මන් ලම් යදා කවුල ઝූර් වල් අමල බිහි ෆලයිස ලිල්ලාහි හාජ්ජතන් ෆී අන් යදා තආමහු වශරාබහු. යම් කිසි පුද්ගලයෙකු අසත්‍ය වචන, අසභ්‍ය වචන, අසභ්‍ය ක්‍රියාවන්, ඒ වගේම අනුවණකම කවරෙකු නොකර සිටින්නේද, අත් නොහැර සිටින්නේද? එවැනි පුද්ගලයෙක් निराहारව සිටීමෙන් අල්ලාහට කිසිදු උවමනාවක් නැහැ, අවශ්‍යතාවයක් නැහැ. ඔහු ජලය පානය නොකර සිටීමෙන් අල්ලාහට කිසිදු අවශ්‍යතාවයක් නැහැ කියලා නබි නායක සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් පවසන පුවත සහීහුල් බුඛාරි වල 1870 වන අංකයට අපි බලනවා. ඒ වගේම ඉස්ලාම් වල අල්ලාහ් තාලා සලාතය අපට අනිවාර්ය කර තිබෙනවා. ඒ සලාතය පිළිබඳව අපට උගන්වන කොටත් අල්ලාහ් පවසන්නේ ඉන්න සලාත තන්හා අනිල් ෆහ්ෂාහි වල් මුන්කර්. මෙම සලාතය අශිෂ්ට සම්පන්න ක්‍රියාවන්, ඒ වගේම පිළිකුල් සහගත ක්‍රියාවන් අපෙන් තුරන් කර දැමිය යුතුයි කියලා අල්ලාහ් පවසනවා. මා සලාතේ යෙදුනා නම් මාගේ සලාතේ නිසා අශිෂ්ට දේවල් වලින් මම වැළකී සිටින්නට ඕන. දුරාචාරයෙන් මා වැළකෙන්නට ඕන. ව්‍යභිචාරයෙන් මා වැළකෙන්නට ඕන. අනාචාරයෙන් මා වැළකී සිටින්නට ඕනේ. එසේ නොවී මා කෙතරම් දුරට සලාතේ ඉටු කරත් එයින් කිසිදු ඵල ප්‍රයෝජනයක් නැතයි කියන කාරණාව අල්ලාහ් රබ්බුල් ආලමීන් පවසා සිටිනවා. මා පල්ලියේ පස්වෙලේ සලාතේ වසර ගණනාවක් මම සිදු කරත් වැඩක් නැහැ. මා විසින් අනාචාරයක් සිද්ධ වෙනවා නම්, මාගේ අතින් ව්‍යභිචාරයක් සිද්ධ වෙනවා නම්, මාගේ අතින් අශිෂ්ට සම්පන්න පිළිකුල් සාගත ක්‍රියාවන් මේ සමාජයේ අනෙකුත් මානවයන්ට සිද්ධ වෙනවා නම්
එයින් කිසිදු යහපතක් නැහැ කියලා ඉස්ලාම් පවසනවා. ඒ වගේම හජ් වන්දනාව ඉස්ලාම් අපට අනිවාර්ය කර තිබෙනවා. ඒ හජ් වන්දනාවේදී පවා අපට ඉස්ලාම් පවසා තිබෙන්නේ කුමක්ද? ඔබ හජ් වන්දනාව සඳහා එනවා නම් ලෞකික ජාත්‍යන්තර වශයෙන් සමානාත්මතාවය ඔබ ආරක්ෂා කළ යුතුයි. ඒ සඳහා තමයි හජ් වන්දනාව අප නියම කර තිබෙන්නේ කියලා ඉස්ලාම් ඊටමත් ව්‍යාප්ත අරමුණක් ඇතිව විවෘත පුළුල් අරමුණක් ඇතිව මේ ධහම තුල විවිධ කරුණු කාරණා අපට පිළිටුවා තිබෙනවා. ඒ අනුව සකාතය ගැන අපි උදාහරණයක් වශයෙන් ගත්තත් සකාතය අපට උගන්වා දී තිබෙන්නේ අපේ ධන දෙපළෙන් 100%ක් දුගී දුප්පත් ජනතාවට අප ලබා දිය යුතුයි කියලා. ඒ තුලනුත් ඉස්ලාම් වල අනිවාර්ය යුතුයකමක් වන සකාතය තුලනුත් අපි මහානවිතවාදීව තවත් පුද්ගලයෙකුගේ දුක්ඛම් කටළු වලට අතීත දීමක් තමයි සිද්ධ වෙන්නේ. මේ ආකාරයෙන් ඉස්ලාමීය ප්‍රධාන ආධ්‍යාත්මික වත්පිළිවෙත් වලත් ඒ වගේම ආධ්‍යාත්මයට ඔබ්බැහි මේ සමාජ සත්කාරයේ යෙදෙන යහපත් කටයුතු වලටත් ඉස්ලාම් ලබා දුන්න එකම නිගමනයේ එකම තීන්දුවේ යාඥාවක් කොට සලකනවා. ඒ නිසා ඉස්ලාම් අනෙකුත් ආගම් වලින් සුවිශේෂීව මානව හිතවාදයේ යාඥාවක් වශයෙන් පත් කරගෙන ඉස්ලාම් දහම තුලින් අල්ලාහට සිදු කරන ඍජු වත්පිළිවෙත් හා සමානව මිනිස්යාට අප සිදු කරන යහපත, මිනිස්යාට යහපත කිරීම, අයහපතින් මිනිස්යන්ව ආරක්ෂා කිරීම යන කාරණාත් ඉස්ලාම් දහම යාඥාවක් කොට සලකන සුවිශේෂතාවයක් ඉස්ලාම් තුල අපි දකිනවා. මෙවන් වූ ස්වභාවික දහමක් තුල ඉස්ලාමීය වත්පිළිවෙත් හා සියලු ආකාරයේ මඟ පෙන්වීම අපේ ජීවිතය අපි නිසි පරිදි පිළිටුවා ගත්තා නම් අපට මෙම ලෝකේ ප්‍රශස්ත ජීවිතයක් ගත කරන්නට හැකි වේවි. ලොව සුන්දර වේවි. සාමයෙන් සතුටෙන් සෞභාග්‍යයෙන් පිරුණු ලොවක් බවට මෙම ලෝපත් වේවි. මෙම ලොවේ අප සියලු දෙනාම එකමුතුවෙන් එක්සිත්ව ජීවත් වේ හැකි පරිසරයක් අපට ගොඩනගාගත හැකි වේවි. ඒ සඳහා තමයි අපට ඉස්ලාමීය සියලු මඟ පෙන්වීම් අපට ලබා දී තිබෙන්නේ. ඒවා නිසි පරිදි වටහාගෙන අපගේ ජීවිතය අනුගමනය කිරීම තුළින් මෙලොව හා පරලොව යන දෙලොවේම අල්ලාහ් රබ්බුල් ආලමීන්ගේ තෘප්තිය අප ලබා ගත යුතුයි. ඒ සඳහා සර්ව බලධාරී දෙවියන් අපට මහෝපකාර කරත්වා යයි පතමින් මා නිහඬ වනවා. ඔබ සැමට ස්තුතියි. වාඛිර් දඅවානා අල්හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.